හරි. වඳුරෙක් ඉස්සරහින් කෙහෙල් ගෙඩියකුයි රුපියල් 100කුයි තිබ්බොත් වඳුර තක්කෙටම ගන්නේ රුපියල් 100ද? නැහැ. වඳුර ගන්නේ කෙහෙල් ගෙඩිය. වඳුර දන්නේ නැහනේ රුපියල් 100යි කෙහෙල් ගෙඩියේ තියෙන වෙනස මොකක්ද කියලා. සමහර මිනිස්සෙක් නම් අනිවාර්යෙන් රුපියල් 100 ගනි. මොකද රුපියල් 100න් කෙහෙල් ගෙඩි කීපයක් මිලදී ගන්න පුළුවන් නේ. මිනිස්සු බලාපොරොත්තු වෙන විදිහයි තව කෙනෙක් බලාපොරොත්තු වෙන විදිහයි දෙකක්. හැබැයි සමහර වෙලාවට කෙහෙල් ගෙඩියයි රුපියල් 100යි තියලා තියෙනකොට රුපියල් 100 එපා කෙහෙල් ගෙඩිය හොඳයි කියලා ගන්න මිනිස්සුත් හම්බ වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ බලාපොරොත්තු හරිස් හරි වෙනස් සම්පත්. ඔබේ මාතෘකාව බලාපොරොත්තුද? සමහරු ඉතින් ඔබට කොච්චර හම්බෙලා ඇද්ද බිත්තරයක් දීලා කේක් ගෙඩියක් බලාපොරොත්තු වෙන අය නේද? එහෙම තමයි ඉතින් මිනිස්සු විවිධාකාරයි. හැබැයි අපිට හම්බෙන හැම මිනිස්සෙක්ම අපිට තේරුම් ගන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා. ඒ වුණාට ඔබ දන්නවද? තමන්ගේ මූණවත් කණ්ණාඩියක් නැතුව බලා ගන්න බැරි මිනිස්සු අනුන්ගේ දේවල් උදුරගන්න කොපමණ බලාපොරොත්තුෙන් ඉන්නවද? මට අරක තිබ්බනම් හොඳයි, මට අරක ලැබුණනම් හොඳයි. තමන්ගේ මූණවත් බලා ගන්න බෑනේ කණ්ණාඩියක් නැත්තම්. ඒ නිසා අපි ජීවත් වෙනකොට මේ හැමදේම බැලන්ස් කරගෙන ජීවත් වෙන එක තමයි හොඳම දේ. අපිට ඒ විදිහට කියන්න පුළුවන්. වෙනස පටන් ගමු. මිනිස්සු විවිධාකාරයි කියන තැනින් අපි ආරම්භ කරේ. සමහර වෙලාවට අමිල මිනිස්සුන්ගේ මතුවෙන්නේ තිරිසංගති මානව ගති යටපත් වෙලා. ඉතින් අද වැනි උතුම් දවසක් අද තයිපොංගල් දිනේ අදවත් අපිට කල්පනා කරන්න බෑද මේ ජාතියාගම් මේවට පයින් ගහලා නේද මේ ભેද වලට පයින් ගහලා පැත්තකින් තියලා වැඩක් නැහැ නේවා. අපි සියලු දෙනා මිනිස්සුනේ. ඒ නිසා අපිට හැමතිස්සෙම මානව ගති මිනිස් ගති මතු කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් මේ කොරෝනාත් එක්ක මේ අල්ලපනල්ලේ අපි කොහෙද යන්නේ කියන දේවත් අපිට අවබෝධ කරගන්න පුළුවන් නම් අද මේ තයිපොංගල් දවසේවත් මං හිතන්නේ හෙට දවසේ මීට වඩා මිනිස්සුන්ගේ සාලෝකේ ලස්සන වෙයි. ඇත්තටම සම්පත් මිනිස්සු වැඩි මිනිස්සු අඩුයි. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. කොහොම නමුත් අපි පළවෙනි ක්ලිප් එක මෙන්න මේ විදිහට වෙන් කරන්නේ තයිපොංගල් උත්සවය ලංකාවේ යාපනයේ ඉඳලා දකුණ දක්වා ඉන්න අපේ දමිළ සහෝදර ජනතාව නැත්නම් විදේශගතව ඉන්දියානු ජනතාව, ද්‍රවිඩ ජනතාව, හින්දු ජනතාව මේක උත්සවශ්‍රීයෙන් සමරනවා. ඒක අද දවස් පුරාමත් අපේ ස්වදරූපයෙන් දකින්න නැතිනේ. ඉතින් එහෙම තියෙනකොට අපි කල්පනා කරා තයිපොංගල් සමරන්නේ නැති දවසක දමිළ ජනතාව ජීවත් වෙන පරිසරය තියෙන සුන්දරත්වය සහ එහි නිහඬියාව පිළිබඳව පොඩ්ඩක් දැන කියා ගන්න. තයිපොංගල් මතක තියාගෙන තයිපොංගල් අසරිය අද දවසේ කොහොම තියෙන්නේ ඇද්ද කියලා හිතන ගමන් මේ ක්ලිප් එක බලමු. මේ අපේ ද්‍රවිඩ ජනතාව ජීවත් වෙන හින්දු ආගමික පරිසරයක් තියෙන ලස්සන භූමියක් අපේ රටේ. යාපනයේ අර්ධද්වීපයේ පිහිටා තිබෙන දූපත් අතර ඩෙල්ෆ් දූපත දෙවනි වන්නේ කයිට්ස් දූපතට විතරයි. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 47.5ක් වෙනවා. ඩෙල්ෆ් දූපතේ දිග කිලෝමීටර් 9යි. පළල කිලෝමීටර් 6යි. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඩෙල්ෆ් දූපත කොතරම් විශාල දූපතක්ද කියලා. යාපනයේ අර්ධද්වීපයේ ජනාවාස වූ දූපත් අතර යාපනයට වඩාත් දොරින්ම පිහිටි දූපත හැටියට ඩෙල්ෆ් දූපත අපිට හඳුන්වන්න පුළුවන්. යාපනයේ තිබෙන සියලුම දූපත් එහෙම නැත්නම් යාපනයේ අර්ධද්වීපයේ තිබෙන සියලුම දූපත් ජනාවාස වූ දූපත් හැටියට
මියැලෙන ජනතාව ජීවත් වන දූපතක් හැටියටයි අපිට නම් කරන්න පුළුවන් වෙන්නේ. ඩෙල්ෆ් දූපතට කෙනෙක් යනවා නම් අනිවාර්යෙන්ම මුහුදු ගමනක් පසු කරන්නට සිද්ධ වෙනවා. යාපනයෙන් කුරිකට්ටුවාන් ජැටිය වෙත ගිහිල්ලා එතැන් සිටන් පැයක පමණ මුහුදු ගමනක් ඩෙල්ෆ් වෙත ළඟාවීමට අපිට ගෙවා දමන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි කංකසන්තුරේ සිට උවත් ඩෙල්ෆ් වෙත ළඟා වෙන්නට පුළුවන් මාර්ග තිබෙනවා. වෙනත් දූපත්වල සිට උවත් ඩෙල්ෆ් වෙත ළඟා වෙන්න පුළුවන් මාර්ග තිබෙනවා. නමුත් දෛනික රාජකාරිවලට ඩෙල්ෆ් වල සිට යාපනයට එන යාපනයේ සිට ඩෙල්ෆ් වලට යන මිනිස්සු ජනතාව නිතර දෙවේලේ ගමන් කරන්නේ කුරිකට්ටුවාන් ජැටියට ගොස් ඒ AB35 කියන මුහුදු මාර්ගය. මේ තමයි ඩෙල්ෆ් දූපත වෙත ළඟා වන්නට තිබෙන ළඟම මුහුදු මාර්ගය. මෙම දූපතට ඩෙල්ෆ් ලෙස නම යොදා තිබෙන්නේ ඕලන්ද ජාතිකයින්. ඒට හේතුව ඕලන්දේ ලෙස එදා සලකපු වර්තමානයේ නෙදර්ලන්තයේ ඒ රටෙහි ප්‍රධාන නගරයක් වන ඩෙල්ෆ් නගරයේ සිහිවීම පිණිස තමයි මේ දූපතට ඒ ජාතිකයින් ඩෙල්ෆ් යන නම යොදා තිබෙන්නේ. ඩෙල්ෆ් දූපත අතීතයේ අතිශය ශාස්ත්‍රීය භූමියක්. අපට පොතපතෙහි තොරතුරු හම්බෙන්නේ මේ භූමියේ එකල මල් වගා කොට තිබෙන බවයි. ඒ තරමටම ශාස්ත්‍රීය පසක් තිබූ බවටයි අපට තොරතුරු වාර්තා වෙන්නේ. නමුත් ඕලන්ද වැසියන් මේ දූපතට ආවිට ඔවුන්ගේ ආරක්ෂක විධිවිධාන තර කර ගැනීමත් ඔවුන්ට අවශ්‍ය පරිදි මේ ඩෙල්ෆ් දූපතේ වටපිටාව සහ ඒ භූමිය සකස් කර ගැනීමත් නිසා ඩෙල්ෆ් දූපතේ ශාස්ත්‍රීයත්වය ටික ටික ගිලිහි ගිය බවට තොරතුරු වාර්තා වෙනවා. ඒට ප්‍රධාන හේතුව වන්නේ මුහුදු ජලය එහෙම නැත්නම් කරදිය ඇලමාර්ග ඔස්සේ ඩෙල්ෆ් දූපතට ඕලන්ද ජනතාව ලබා ගැනීම. ඔවුන් වෙනම මිනිසුන් විසින් නිර්මාණය කරපු ඇලමාර්ග ඔස්සේ මුහුදු ජලය ඩෙල්ෆ් දූපත වෙතට ගෙනාවා. ඒ නිසා ඒ දූපතේ ශාස්ත්‍රීයත්වයේ ටික ටික අඩු වූ බවටයි අපට තොරතුරු වාර්තා වෙන්නේ. මේ දූපතේ ජීවත් වන දූපත් වාසීහු බහුතරයක් ක්‍රිස්තියානි ජාතිකයින්. ඔවුන්ගේ ජීවනෝපාය වන්නේ දීවර කර්මාන්තය. ඒ විතරක් නෙමෙයි හින්දු භක්තිකයින්ද මේ දූපතේ වාසය කරනවා. සමස්ත ජනතාව ද්‍රවිඩ වැසියන් වීම විශේෂත්වයක්. ගහත් එක්ක නිර්මාණය වූ කර්මාන්ත තල්ගහේ ගෙඩිය, තල්ගහේ කොළය සහ තල්ගහේ කඳ මේ අංගයන් ත්‍රිත්වයම ඔවුන් සේ ජීවන උපාය සඳහා යොදාගෙන තිබෙනවා. තල් කුරුම්බා, තල් බීම, තල් කිරි, තල් හකුරු, තල් රා, කොට්ට කිලංගු මේ දේවල් තල්ගහෙන් ලබා ගන්න අතුරු නිෂ්පාදන. ඒ වගේම තමයි තල්පත් ආශ්‍රිතව වුන් කරන නිර්මාණ අතර සිවිලි හා ආවරණ ද්‍රව්‍ය සපයීම, විසුතුරු භාණ්ඩ නිපදවීම, තල් පැදුරු, හැමිලි, මුදල් පසුම්බි, තොප්පි, කුඩ, වට්ටි, පෙට්ටි මේ හැම දෙයක්ම තල් පත්‍ර ආශ්‍රිතව කරන නිෂ්පාදන හැටියට පෙන්වා දෙන්න පුළුවන්. මේ ප්‍රදේශයේ වෙනත් දැව වර්ගවල පවතින හිඟය නිසා තල් කඳට ඉමහත් වූ ඉල්ලුමක් මේ ප්‍රදේශයේ ජීවත් වන මහජනතාවගෙන් තිබෙනවා. ඒ නිසා සියලු ඉදිකිරීම්, සියලු නිර්මාණ වෙනුවෙන් තල්ගහේ කඳ යොදා ගැනීම අපට මේ භූමියට ගිය විට දකින්න පුළුවන් වෙනවා. මහවැසි වැටිලා
ගඟ උතුරනවා රළ සැඩ වෙනවා දිය බොර වෙනවා තොටියෝ මම තනි වෙනවා තොටියෝ මම තනි වෙනවා මහ වැසි වැටිලා ගඟ උතුරනවා රළ සැඩ වෙනවා පෙරලි ඊය බොර වෙනවා ඔරුව සොය සොයා තුටුපල ගාවා සිත වැළපෙනවා ඔබව සොය සොයා තොටියෝ මම තනි වෙනවා තොටියෝ මම තනි වෙනවා මහ වැසි වැටිලා ගඟ උතුරනවා රළ සැඩ වෙනවා පෙරලි දිය බොර වෙනවා ඔරුව සොය සොයා තුටුපල ගාවා සිත වැළපෙනවා ඔබව සොය සොයා තොටියෝ මම තනි වෙනවා තොටියෝ මම තනි වෙනවා තොටියෝ මම තනි වෙනවා හරි දැන් මේ කට්ටිය 50+ වෙනසට අලුත් අය නෙවෙයි එතකොට රංජිත් අයියේ මේ දැන් ඔය එහා පැත්තේ ඉන්න කෙනාට 50ක් නැහනේ හාසිරිට එයාව අද එමර්ජන්සි අරගත්තා මගේ සවුන්ඩ් බැලන්ස් කරන එක්කෙනා. ඇත්තටම මේ සංගීත කණ්ඩායමේ ඉන්නේ 50 අනිවාර්යයෙන්ම ඉන්නේ 50න් ඉහළ කට්ටිය. ප්ලේයර්ස්ලා 4යි සිංගර්ස්ලා 2යි. අද ඇවිල්ලා ඉන්නේ නිත්‍ය කට්ටිය 3 දෙනයි. එතකොට දැන් ඔබ පාවිච්චි කරන ගීත දැන් අපි හිතමු ප්‍රසංගයකට වෙන්න පුළුවන් වැඩසටහනකට වෙන්න පුළුවන් පාවිච්චි කරන ගීතත් යම් කිසි කාලයකට අනුරූප වූ අනුකූල වූ ගීතමද? ඇත්තටම 90%කට ආසන්න ප්‍රමාණයක් 60 70 80 දශකයේ තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අනිත් එක ඔරිජිනල් මියුසික් එක අරගෙන ඒක තමයි යූස් කරන්නේ. බෑන්ඩ් ප්ලේ කරපුවා මොකුත් බලන්නේවත් නැහැ. ඔරිජිනල් එක බලලා තමයි සිං කරන්න ගන්නෙත් ඉන්ස්ට්‍රුමන්ට් පැත්ත ඔක්කොම සේරම බැලන්ස් කරන්නේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ සින්දුත් අවුරුදු 50ට වැඩි ප්ලේයර්ස්ලත් 50ට වැඩි. දැන් ඕවට ඇලුම් කරන පිරිසක් ඉන්නවනේ අපේ. ඉන්නවා. ඒ පිරිසක් ඉන්නවා මේ අනික මේ රංජිලා සාමාන්‍යයෙන් මේ ඔය 60 70 80 කියන දශකේ හරි ආදරේ මිනිස්සු. අමිල දන්නවා දැන් 60 70 80 දශක වලට ආදරය කරන
ඇත්තටම 180කට වැඩි පිරිසක් ඉන්නවා. මෙහෙමයි ඔය හොතම කතාව දැන් මෑත දැන් අපි හිතනවානේ මේ 2000න් පස්සේ ඉපදිච්චෝ මුකුත් දන්නේ නැහැ නේ ඒගොල්ලෝ පල්ලෙහාට දාන්න උත්සාහ කරන කට්ටිය නෑ ඇත්තටම සම්පත් 2000ට පස්සේ ඉපදිච්ච මේ තරුණ වයසේ ඉන්න ගැටව් කැටිසියෝ අපි එහෙම කියමුකෝ ඔය කාලේ සින්දු වලට ඒ කාලේ ඉතින් ඔය 60 70 සින්දු නේ අපි සාමාන්‍ය ලියුමක මුල් පද වලට ලියවන සින්දුනේ තාමත් එහෙමයි දැන් SMS එකට ඒක යන වෙනසක් නෑ ලියුමයි SMS එක අතර වෙනස් තියෙන්නේ දැන් ඒ වගේ ගීත කිහිපයක් අද අහන්න පුළුවන් රංජිතලත් එක්ක අපි මේ පැය දෙක ගත කරමු. මේ මං ඇහුවා අමිල බත් කන රටවල මිනිස්සුන්ට මේ ප්‍රතිශක්තිකරණය හොඳින් රඳවා ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ බත් අර දිලිසෙන හාල් වලින් කන එකනේ දැන් ඉතින් පොලිෂ් කරලා. දැන් හාල් ගත්තාම රත්තරන් වගේනේ. කඩවල තියෙන හාල් කොටයක් කඩපුවාම ඒ වගේ මම දන්නේ ප්‍රතිශක්තිකරණය තියනවාද කියලා. හැබැයි මොකක් හරි ඊටාම හොඳ මේ දේශීයත්වයේ තුල වෙන්න පුළුවන් පාරම්පරිකත්වයේ තුල වෙන්න පුළුවන් වැඩුණු හාලකින් ආහාරයක් ගන්නවා නම් ප්‍රතිශක්තිකරණය වඩවා ගන්න පුළුවන් කියලා මම දැක්කා එක තැනක තියෙනවා මූණු පොතේ. නෑ ඔබ ඔය කියන කතාව ඇත්තටම ඇත්ත. මිනිස්සු හාල් ඇටේ බලන්නේ ඔක පිටපැත්තේ පිට කවරෙන් පොතක් තීරණය කරන්න බෑ. සම්පත් කොහොමදත්ම පිට කවරේ ලස්සන උනාට ඉතින් දෙයිනේ පොතේ අන්තර්ගතය වැඩක් නැත්තම් නැහැනේ. ඔය හාල් ඇටේට අපි මිනිස්සු කරන්නේ ඔය දේම තමයි. ඔක පොලිෂ් කරනවා කියලා ඇත්තටම පිටපැත්තේ තියෙන නිවුඩ් නැත්තම් ඒකේ තියෙන පෝෂණීය කොට සයින් කරාට පස්සේ ඒක ඇත්තටම මේ නිවුඩ් නැතුව යන පොල් කුඩා බවට පත් වෙනවා. ඒ හින්දා ඒකේ තියෙන රසය, ගුණය සහ වැදගත්කම පෝෂණය කියන එක සහල් ඇටෙන් නැති වෙලා තියෙනවා. නිකන් හිතලා බලන්න මීට අවුරුදු 100කට එහා පැත්තේ අපේ රටේ මිනිස්සු පිළිකාවෙන් එහෙම නැත්නම් අපේ රටේ මිනිස්සු වකුගඩු ආසාදන වලින් නැත්නම් අර බෝ වන සහ බෝ නොවන රෝග වලින් විනාශ වුණාද? එහෙම උනේ නැහැ. ඇයි නියම පෝෂණය වී ඇටේ හාල් ඇටේ ඇතුලේ තිබුණා. ඒක සම්බෝලයත් එක්කලා හදාගෙන කෑවත් ඒක බඩකට පිරුණා. මේ දේවල් පාරම්පරිකව නැති වෙලා ගියා. හෝ නැති කරා. ඒක පැත්තකට තියමුකෝ. ඒක අපි ඉස්සරහට කතා කරමු. මේ පිළිබඳව අපූර්වට හොයලා බලන්න. රටට ආදරය කරන කැක්කුමක් තියෙන පොළොවේ පහ ගහලා ඉන්න ගොවි මහත්තයෙක් හොයාගෙන වෙනස පොඩි සංචාරයක් කරා. මේ ඉන්නේ එයා ගැන කතාව. පේන්න තියෙන දේ විතරක් බලලා දකින්න තියෙන දේ තීරණය කරන්න එපා. එහෙම හිතනවා නම් ඒක වැරදි. මං එහෙම කියන්නේ ඇයි දන්නවද? සමහර අය පේන දේ විතරක් දැකලා කල්පනා කරනවා ලොකු දෙයක් බලන්න නැහැ කියලා. හැබැයි ඇතුලේ රටක් ලෝකයක් වටින මහා දැනුම් සම්භාරයක් තියෙන්න පුළුවන්. පර්චස් දෙක තුනකවත් ඉඩක් නැහැ. හැබැයි ලෝකයක් සුවපත් කරන ක්‍රමවේදයක් මෙතන තියෙන්න පුළුවන්. බලන්නකෝ. අපි ආ වාහනේ ගහ ගන්නවත් ඉඩක් නැහැ. හරියට අර මේ ලබු ගෙඩිය ඇතුලේ කංකාරිය වගේ. කරන්න දෙයක් නැහැ. ඉතින් මොනව කරන්නද නේ? අපි ඉතින් ඕන දෙයකට සූදානම්නේ. මොන දේවත් එළියේ ඉඳලා කතා කරලා ප්‍රතිඵලයක් නැහැ. මොකද ඇතුළට ගිහිල්ලා හැමදේම හාර අවුස්සලා බලන්න ඕනේ. අර මොකක්ද එකක් කියනවා අර ලෙහෙලා තියෙන මල්ල ඔබ බලන්න එපා නේද? ලෙහෙලා තියෙනවා නම් ආයි මොනවද ඔබලා බලන්න. යන් ඇතුළට. Voilà, toppiයක් ගැන. මම ඒකයි කිව්වේ මේ පේන දේ බලලා ඇතුලේ තියෙන දේ හිතන්න එපා. ඔබ කල්පනා කරන්න එපා. එහෙම කරනවා නම් වැරදි. බලන්නකො මේක ඇතුලේ තියෙන දේවල්. මහා සරසවියක් නේ මේ පුංචි පර්චස් දෙකමාර තුන ඇතුලේ තියෙන්නේ. හැම තැනම තියෙන්නේ අපේ වී, අපේ භෝග, අපේ ධාන්‍ය වර්ග, අපේ අස්වනු, අපේ බීජ. මේ හැම තැනකම තියෙන මේවා. දැන් මේ තමයි දේශීය පෙරදිග ඥානය. එතකොට මේ ඥානය අද කොහෙද තියෙන්නේ? අද අපි අනුභව කරන හාල කොහෙන් දෙන්නේ? ඉන්දියාවෙන් හෝ පාකිස්තානෙන් හෝ කොහෙන් හරි හයිබ්‍රිඩ් කරපු හාල් කාලා මොකද කරන්නේ? පිළිකාරෝහලේ ගිහින් ලියාපදිංචි වෙනවා. හැබැයි මෙහෙම ක්‍රමයක් අපිට තිබ්බා කියන එක අපිට මතක නැහැ. ඔබ දන්නවද? ලෙඩ නොවි බත් කන ක්‍රමය අපි ළඟ තිබ්බා. ලෙඩ නොවි බත් කන ක්‍රමය හෝමාගම තියෙනවා. අපි අද ඔබට කියන්නේ ඒක. ලෙඩ නොවෙන්න නම් බත් කන්න නම් ඒ බත් අපේ බත් වෙන්න ඕනේ. අපේ හාල් වලින් හදපු බත් වෙන්න ඕනේ. මම ඒකයි කිව්වේ මෙතන සරසවියක දැනුම දෙන කියලා. ඔහොම ඉන්නකො සද්ද නැතුව බලන්න මොකද වෙන්නේ කියලා.
ගුරුසිංහ මහත්තයා අයිබෝන් කොහමද? කරගෙන යනවා. හරි අපිට කතා කරමුනේ. මොකද්ද වෙන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා ඔබට අවබෝධයක් ආවනේ. නාවනම් ඔබේ ගැටලුවක්. දැන් ගුරුසිංහ මහත්තයා අත පෙන්නන්න. මං හිතනවා වගාවේදී පූජනීය වෙන්නේ අතේ කරගෙන තියෙන කෙනා. මිසක් බෙල්ලේ ටයි කරගෙන තියෙන කෙනා නෙවෙයි. ඔබතුමාගේ අතේ කරගෙන තියෙනවා. මං හිතනවා ඔබතුමා හොඳ ගොවියෙක් කියලා. හරි. පී ගුරුසිංහ මහත්තයා කියන්නේ කවුද කියලා මොකක්ද තියෙන උත්තරේ? පාරම්පරික ගොවිතැන මේ රටේ ව්‍යාප්ත කරපු කෙනෙක්. පාරම්පරික ගොවිතැන කියන්නේ මොකද්ද? අපේ මුතුන් මිත්තන් කරගෙන ආපු පාරිසරික ගොවිතැන. දැනට වඩා ගොඩක් වෙනස් ඒක. දැන් ඒක නැද්ද? ඒක දැනට පවත්වාගෙන යනවා අපි. නමුත් දැනට ඒකෙන් විලිලා ගොඩක් විනාශ වෙලා තියෙනවා. නමුත් දැනට අපි මේක සංරක්ෂණය කරගෙන බීජ ටික සංරක්ෂණය කරගෙන මේ වෙනකොට 2% විතර කාබනික ගොවිතැනට ගොවියෝ පොළඹවාගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ ලංකාවේ 2% විතර මේ කාබනික ගොවිතැන තියෙනවා 98%ක්ම නැහැ කියලා කියන්නේ. නැහැ කියන්නේ. හරි ප්‍රශ්නයක් නේද? ගුරුසිංහ මහත්තයා ඔක නැති වෙන්න ඇත්තේ කොහොමද? ඒ මිනිස්සු මුදල් මතනේ යැපෙන්න පටන් ගත්තේ. 60 120 කරලා පෙන්නුවාම අපේ පාරම්පරික ගොවිතැන දාලා 120ට ගියා. දැන් 120ට ගිහිල්ලා දැන් ඒක ආයිත් නැවත හැරයක් 30ට විතර බස්සගෙන ලෙඩු ටිකුත් හදාගෙන ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් කවුරුත් එක්ක බෙහෙත් බිබි. එතකොට ඔබතුමා ඔය පාරම්පරික ගොවිතැනේ කරන්නේ මේ වී වගාව විතරද? නෑ. අපි අල වගාව විශේෂයෙන් පාරම්පරික එළවලු බීජ වගාව විශේෂයෙන්ම කරන මේ වෙනකොට අපි අද්දල බණ්ඩක්කා රතුමෑ බණ්ඩක්කා ඒ වගේ බටු තක්කාලි මේ පාරම්පරික ඉස්සරතු වෙච්ච ගොවිතැන. නැට අපි ලංකාවේ දිස්ත්‍රික්ක 23ක මේ ගොවිතැන කරගෙන යනවා අපේ සංවිධානය. එතකොට ගුරුසිංහ මහත්තයා දැන් අපි ප්‍රධාන වශයෙන් වී ගැන කතා කරමුකෝ. ලංකාවේ අපේ ඇත්තටම ඉතින් ඔය ලෝකයේ අනිත් රටවල වී තිබ්බාද කියන එක සම්බන්ධයෙන් ලොකු සොයා ගැනීම නැහැ. ඔය පොඩි තැන්වල තිබ්බාට. නමුත් වී අපේ තිබ්බනේ. කීයක් කොච්චර විතර වී ප්‍රමාණයක් තියෙන්නද? අතෙම දැනට වී වර්ග 1441ක් තියෙනවා. වී වර්ග 3000කට වැඩි තියලා තියෙනවා ලංකාවේ. අමිල සමහරව ඉන්නවා සංගීතය ආත්මය කරගත්තු පිරිස. ඒ උදවිය සංගීත ආත්මවේදීන් කියලා අපි හිතමුනේ. සංගීතය නම් වූ භාෂාවෙන් අහන හෝ දකින හෝ කියවන කෙනාගේ හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්න පුළුවන් නම් කිසියම් ශිල්පයකට කිසියම් වාදනයකට කිසියම් වාද්‍ය භාණ්ඩයකට අප හිතනවා ලෝක සංගීතයේ මිනිසුන්ට කතා කරන්න පුළුවන් සුදුසුම සහ හොඳම භාණ්ඩය එයයි කියා. ඔබ තීරණය කරන්නේ භාණ්ඩය කුමක්ද කියා. මෙයත් එහෙම කතා කරන භාණ්ඩයක්. සමහර විට මේක ඔබ තීරණය කරපු සංගීත භාණ්ඩ වෙන්නත් පුළුවන්. මම දැනට පිළිමතලාව ශ්‍රී දීරානන්ද මහාවිද්‍යාලයේ සංගීත ආචාර්යවරයා විදිහට කටයුතු කරනවා. 2011 අවුරුද්දේ තමයි මම ගුරු සේවයට එන්නේ. ඊට පස්සේ දරුවෝ ගොඩක් පටනලා වාදනයේට ඇලුම් කරනවා. ඉතින් ඒ දරුවොත් එක්ක කටයුතු කරනකොට නැවතත් ගුණාත්මක බටනලාවක තදබල අවශ්‍යතාවය දැනෙනවා. ඊට පස්සේ අලුතෙන්ම ඒ කියන්නේ සම්පූර්ණයෙන් බටේ ගන්න තැන ඉඳලා පූර්ණ වශයෙන් බටනලා නිපදවන්න පොඩි උත්සාහයක යෙදෙනවා. ඒක තමයි මගේ බටනා නිර්මාණ අලුතෙන් නිර්මාණය කරන කලාවේ ආරම්භය වෙන්නේ. ඒ අනුව මම ඇත්තටම ලංකාවේ ගොඩාක් දෙනෙකුට අත්‍යවශ්‍යම බටනලාවක් වන C middle flute එකක් double G flute එකක් මම නිෂ්පාදනය කරපු. මේක සම්පූර්ණයෙන් නිමාව දක්වාම ඇත්තටම මම තමා සම්පූර්ණයෙන් මේ නිපදවලා තියෙන්නේ. ඒ වගේම මේ දැන් මගේ අතේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් අපිට දක්නට ලැබෙන සාමාන්‍ය බටනලාවක්.
මේකේ ස්වර සිදුරු 6ක් තියෙනවා. මම නිෂ්පාදනය කරන පළවෙනි වර්ගයේ තමයි ස්වර සිදුරු 6ක් තියෙන බටනලා, සාමාන්‍ය බටනලා. මේකට කියනවා 6 tone flute එකක් කියලා. ඊට පස්සේ මම නිෂ්පාදනය කරනවා ස්වර සිදුරු 7ක් තියෙන පිමිණින් සිදුරු හරපුවාම මෙතන ස්වර සිදුරු 6යි. 7 වෙනි සිදුර ටියුනින් හෝල් එක සහිත බටනලා මට නිෂ්පාදනය කරන්න පුළුවන්. මේකත් සාමාන්‍ය බටනලාවක් විදියට මෙහෙම පෙවුනට ඉස්සරහට මෙතන ස්වර සිදුරු 6යි. මෙතන අමතර ස්වර සිදුරක් මම නිර්මාණය කරලා තිනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ මෙතන තම්බ එකට එහෙම නැත්නම් මහපට ඇඟිල්ල සඳහා මෙන්න මේ ස්වර සිදුර භාවිතා කරනවා අපි. එතනින් අපිට සාමාන්‍ය බටනලාවක අපි සරිගම පා කියලා ඉවර වෙලා මෙන්න මේ විදිහට සාරිගම පා කියලා මේ වාදනය කරන එක මේ සිදුර මාපට ඇඟිල්ල මගින් විවෘත කරපුවාම පාස්වරය මෙතනින් වාදනය කරන්නත් පුළුවන්. මේ ඔස්සේ පරීක්ෂණය කරගෙන යනකොට මම තවත් බටනලා විවිධ බටනලා නිර්මාණය කරන්න පෙළඹෙනවා. මට විවිධ අදහස් එනවා. ඉතින් ඒ ඔස්සේ කරලා මම මහපට ඇඟිල්ලට එක සිදුරක් තියෙන බටනලාවක් වෙනුවට මම නිෂ්පාදනයට පෙළඹෙනවා මහපට ඇඟිල්ලට ස්වර සිදුරු 2ක් තියෙන බටනලාවක්. මම හිතනවා මේක ලංකාවේ මම වෙන්නේ නැති හදපු කෙනා කියලා ඉවර වෙලා. මේකේ තියෙන විශේෂතාවය තමයි සාමාන්‍ය බටනලාවක ස්වර සිදුරු 6යි 7 වෙනි සිදුර ඉස්සලත් මම පෙන්නුවා. මේකෙත් ඒක තියෙනවා. ඊළඟට 8 වෙනි සිදුර මම කලින් බටනලාවකත් පෙන්නුවා. ඒකත් මේකේ තියෙනවා. මෙන්න මේ සිදුර තමයි 9 වෙනි බටනලාව. ඇත්තටම කිව්වොත් මේක 9 hole flute එකක්. අමිල අදින් වසර 10000 ගානක ඈත පිට දඩයම් යුගයේ මිනිස්සු කැලේට ගියාම දඩයමට කැලේට ගියාම කැලේ බටපඳුරු වලට කුරුමිනියෝ විදලා ඒ විදපු සිදුරු හරහා හුලං හමන විට ඒ ඇතිවන නාදය මිනිස්සුන්ගේ කනට ඇහුණාම මිනිස්සුන්ට විශේෂ දෙයක් වුණා. මේ හරහා ඔය සංගීතය උගන්වන සහ ඉගෙන ගන්න පිරිසට බටනලාව නිර්මාණය වෙන්න පාදක යම්කිසි පාදක වීමක් වුණාය කියලා අපි අහලා තියෙනවා. ඉතින් අර සම්මතයේ තියෙන දේ ඒක එහෙම්ම පිළි අරගෙන ඒක විතරයි හරි කියලා හිතුවොත් ඔය සංගීත ගුරුතුමාට ඔය බටනලා ටික නිර්මාණය කරන්න බෑ. දැන් බටනලාව කියලා කියන්නේ ස්ථීරවම බටනලාව ඉන්දියාවෙත් තියෙනවා, වෙස්ටර්න් බටනලාත් තියෙනවා. මොකේ තිබ්බත් එක ආකෘතියකනේ ඔක හැදෙන්නේ. හැබැයි අර නිර්මාණකරුවෙකුට අමිල අංශක 360ම නිර්මාණයක් තියෙනවනේ. මේ සංගීත ගුරුතුමාත් එහෙම කෙනෙක් නේ. ඒ කියන්නේ ඔහු අර සම්මත රාමෝ බින්දින්නේ යම්කිසි සාර්ථකත්වයකට. ඒකේ පොඩි වරද්දකුත් නැහැනේ. කියන්නේ මං ඇත්තටම මේ බටනලා සොයායමක්නේ, ගවේෂණයක් නේ, නිරීක්ෂණයක් නේ. දැන් නිරීක්ෂණ ගවේෂණ සොයායම් නොකරන මිනිස්සු මොකටද මේ ලෝකෙට? නෑ අර මේ හෝල්ස් 9ක් තියෙනවා කියන්නේ ඇඟිලිත් තියෙන්නේ 10යි. ඉතින් ඒක සාමාන්‍යයෙන් තියෙන සම්මතයේ 6ක් 7ක් නේ. 6ක් නේ තියෙන්නේ. 6ක් පිමින එකයි එහෙමනේ තියෙන්නේ. සාමාන්‍ය අපිට දුර්ලභ දෙයක් ඒක. තවත් ඒ සම්බන්ධයෙන් එක වීඩියෝ එකක් තියෙනවා. එකක් තියෙනවා. රංජේ හැරණයි පැත්තට. ඔව්. දැන් ඔය මේ 60 70 80 දශකවල දැන් සාමාන්‍යයෙන් මේ ඒ ගීත විතරක් තෝරගන්න මම මෙහෙම හුවට තරහ වෙන්න එපා. ඒ කියන්නේ මේ අපි 50+ එතකොට අපි තෝරගන්නෙත් 60 70 80 දශකේ. එහෙම කියන්නේ එහෙම තෝරා ගැනීමක් කරන්නේ මේ දැන් ඔය 90 2000න් පස්සේ වට කැමතිද හින්දාද තරහක් තියෙන හින්දාද නැත්නම් නෑ කොහොමත් එහෙම නැහැ. මම හිතන්නේ මේ සංගීතය ගත්තහම දැන් අපි ඉන්ඩෝ ගොඩක් වෙලාවට ඉන්ඩෝ වල නම් සාමාන්‍ය විදියට හැම එකක්ම කලවමේ යනවා. නමුත් වැඩිහිටියන්ට එළියට බැස්සහම ගීතයක් අහන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි දැන්. මොකද හේතුව අවුට්ඩෝර් ෂෝ වල ගොඩක් වෙලාවට කරන්නේ අලුත් ඒවාට ඇවිල්ලා. මොකද අර සම්මත ක්‍රමයක් තියෙනවා දැන් මේ ෂෝ එක කීයට පටන් ගත්තත් 10න් පස්සේ තමයි කට්ටිය එන්නේ. ඒ කියන්නේ 10න් පස්සේ එන්නේ අර මොනවත් අට්ටු කෙරුවත් සාමාන්‍යයෙන් අහගෙන ඉන්න කට්ටිය. හිතා ගන්න පුළුවන් මේ කට්ටිය කවුද කියලා. ඒ නිසා මම අදහස් කළා මේ 50+ එක පටන් ගත්තේ විශේෂයෙන්ම ඒ 80 දශකයේ ගීත වලට 70 80 දශකයේ ගීත වලට ප්‍රිය කරන අයට යම් කිසි දෙයක් ලබා දෙන්න උත්සාහ කරන්න තමයි ඒක පටන් ගත්තේ. ඇත්තටම මගේ සංගීත කණ්ඩායමේ 50+ කියන එකේ ඔක්කොම ඇත්තටම ඉන්නේ 50න් එහා පැත්තේ කට්ටිය. අද මගේ
සවුන්ඩ් බැලන්සර්වයි තව මේ අනිත් බෑන්ඩ් එකේ දෙන්නෙක් වයි දෙපැත්තෙන් දාගත්තා අද වැඩි කරන්න. නමුත් ඉදිරියට කවදා හරි දවසක හම්බෙච්චාම ඒ අපේ 50+ සම්පූර්ණ කට්ටිය මම එකගෙන එනවා. ඒ කියන්නේ සම්පූර්ණ ෆුල් බෑන්ඩ් එකක්නේ. ෆුල් බෑන්ඩ් එක කියන්නේ ඉතින් වෙනසට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා, අපි අඳුරනවා. හැබැයි මේ අපි රංජි අයියා දැන් හරියට වෙනසට දැන් හරි ආදරේ කෙනෙක් හොඳ රසිකයෙක්. දැන් ඔය අපිට මතකයි මේ නත්තල් වලට අපි මොකද්ද අපේ බෑන්ඩ් එක මේ කොක්ටේල් බෑන්ඩ් එක කරගෙන කොල්ලු ටික පොඩි හිරිමල් වයසේ කොල්ලු ටික කරලා. ඉතින් එහෙම රංජි අයියා කියලා කියන්නේ මේ 50න් එහා බෑන්ඩ් එකක් එක්ක හිටියට 18 මෙයා හිතන කොල්ලේ. අපි ඊළඟ ගීතය යමු. ඊළඟටත් අපි 80 දශකයේ පමණ ගීතයක් පියා සූරසේන මහතාගේ මරු මගේ රොඩ්නි නවරත්න ගායනා කරනවා දැන්. හරි අපි යමු. රටකින් එහායි ගිලි තනි වෙන්න බෑ සිතකින් නොවේ කිසිදා හැර යන්නේ මා අද මෙල්ලඳේට නෑ වමු වෙන්නේ මා එන යමි ඔබේ ආදරේ රොඩ්නේ සින්දුව කියනකොට ආදරේ අපි දෙන දිහා බලලා ඒ කියන්නේ අපි දෙන්නට නිකන් කිව්වා කිය සින්දුවනේ ඒ මාර ලයිව් මේ දැන් ලස්සනයි මේ රස්ටින් අයියේ ක්ලෝස් අප් එකක් කරන් දෙන්න ඕනේ මොකද දන්නවද මේ දැන් මේ ප්‍රියා සූරිසේන මහත්මයාගේ හිනහවේ පොඩි සමානකමකුත් ඔය බලන්න ඔය පොඩි එහෙමෙක්කුත් තියෙනවා පොඩි මූණත් රවුම් රොඩ්නියයි දැන් ඔයාට මයික් එකක් දාලා නැහැ කතා කරන්න පුළුවන් මයික් එකක් අපි දාලා නැහැ ක්ලිප් ඕන් එකක් කමන්නේ ඕකට කියන්නේ මේ මහත්තුරු මොකක් හරි කරලා ඒක බැලන්ස් කරලා ගනි ඔය කටහඬ අනුකරණය කරාද නෑ කමන ඔහොම කියන්නේ මම මේ කටහඬ මම ඉපදුණු දායදලා කියන්නේ
ඈන අවුරුදු 18 ඉඳලා තියෙන කතාවක්. අවුරුදු 18ක්. හරි අපිට මේ තව සින්දුවක් ඇහුවා ඉස්සරහට. රංජිතයි තව සින්දු දෙකක් විතර මෙයාගෙන් දෙන්න අපිට. හරි. අමිල අපි ඉස්සරහට යමු. යමු. සාමාන්‍යයෙන් අපි ආයෙත් අපි මේ සාගර ගවේෂණයක් නේ. ඔව් සාගර ගවේෂණයක්. වෙනස අපි මේ සාමාන්‍යයෙන් මේ රට වටේ තියෙන මේ මහා සාගරයේ හංගගෙන ඉන්න සම්පත් ටික මහා සාගරය ඇතුලේ තියෙන සෝභා සෞන්දර්යය මේවා ඇස් දෙකට බලන්න බොහෝ තැන් සමහර කෙනෙකුට යන්න බැරි වෙච්ච සමහර කෙනෙකුට පය තියන්න බැරි වෙච්ච සමහර කෙනෙකුට රූපරාම වලින් ඇරෙන්න වෙන තැනකින් ෆොටෝ එකකින් යන නැත්තටම දකින්නවත් බැරි තැන් වලට අපිට යන්න පුළුවන්. ඒක අපි කියන්නේ මහලුකු ආඩම්බරයකින් නෙවෙයි. ආඩම්බරයක් නැත්තේත් නැහැ. මේක හම්බුනේ මේ වෙනස ටීම් එකේ තියෙන එක මුතුව අපිට සමාජයෙන් පරිසරයෙන් ලැබිච්ච හයිය මිනිසුන්ගේ තියෙන හිතවත්කම් ඒවත් එක්කලා. හැබැයි ඒගේ කිසිම තැනක කිසිම දෙයක් අපි තනියමම බලලා තනියමම විඳලා තනියමම හිතේ තියාගත්තේ නැහැ. ඒ දේවල් කොහොම හරි එකතු කරගෙන ඇවිල්ලා වෙනසට ආදරය කරන ඔබ වෙනුවෙන් අපූර්වට ආරක්ෂා කරලා මෙන්න මේ විදිහට තියාගත්තා. අන්න එහෙම තියාගත්තු එක ගමනක් තමයි මේ ගමනක්. යාපනයේ අර්ධද්වීපයේ සුන්දරම දූපත් සමුදාය අතර හැමන් හිල් දූපතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. අපි මේ යන්නේ කරේ නගර වලින් බෝට්ටුවේ නැගලා ශ්‍රී ලංකා නාවික හමුදාවත් එක්ක හැමන් හිල් දූපත හොයාගෙන. ඊතරම්ම සුන්දර, ඊතරම්ම මනරම් දූපතක් හැටියට තමයි මේ හැමන් හිල් දූපත අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒකට හේතුව මෙරට විතරක් නොව විදේශීය ජාතින් පවා මේ හැමන් හිල් දූපතට නෙත හෙලා ඇති බව ඉතිහාසය හොයනකොට අපිට හම්බෙනවා. ඒ තරමටම රටේ ආරක්ෂාවට, ලස්සනට, සංචාරක කර්මාන්තයට, සුන්දරත්වයට අතිශය අවස්ථා සපයන දූපතක් හැටියට හැමන් හිල් අපිට හඳුනන්න පුළුවන්. බොහෝ දෙනෙක් ලාංකිකයන් සතපහ දූපත ලෙස හැඳින්වෙත් හැමන් හිල් දූපතම තමයි. කරේ නගර දූපතේ සිට ඉතාම ආසන්නයේ පිහිටා ඇති පර්චස් 32ක් පමණ තියෙන මෙම දූපත ලංකාවේ සුන්දරතම කුඩාම දිවයින හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. හරියටම කරේ නගර දූපතේ සිට මීටර් 400ක දුරක් බෝට්ටුවේ ගියාම තමයි අපට හැමන් හිල් දූපත හම්බෙන්නේ. කරේ නගර ජැටියට ආවම හැමන් හිල් දූපත අතිශය මනරම් විදියට කෙනෙකුට බලන්න පුළුවන්. විශේෂයෙන්ම සන්ධ්‍යාවේ ඉර වැසගෙන යන දර්ශනෙත් එක්ක හැමන් හිල් බලකොටුව, හැමන් හිල් දූපත පුදුම විදිහේ නෙතට කාන්තියක් ගේන දූපතක්. හැමන් හිල් දූපතේ බලකොටුවක් ගොඩනගා තිබෙන්නේ පෘතුගීසීන්. අපි දන්නවා ලංකාව වටේට විදේශිකයන් ගොඩනගපු බලකොටු අනන්ත අප්‍රමාණව තිබෙනවා. ඔබ දන්නවද යාපනයේ තාරුකා කොටුව? ලංකාවේ බලකොටු අතර යාපනයේ තාරුකා කොටුවට හිමිවන්නේ වෙසෙසි තැනක්. ඒ වගේම තමයි ඩෙල්ෆ් දූපතේ තිබෙන බලකොටුව, ගාලු කොටුව. විශේෂයෙන්ම හැම තැනකම ලංකාවේ තිබෙන බලකොටු එවකට ලංකාව පාලනය කරපු පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි විදේශිකයින්ගේ ආරක්ෂාව උදෙසා තමයි නිර්මාණය කොට තිබුණේ. එහෙමනම් හැමන් හිල් දූපතේ බලකොටුව නිර්මාණය වුණේ ඇයි? හැමන් හිල් දූපත හැම තැනකටම දර්ශනීය වෙන දූපතක්. යාපනයේ අර්ධද්වීපයේ සෑම දූපතකටම ආරක්ෂාව සපයන්න පුළුවන් දූපතක්. ඒ නිසා තමයි පෘතුගීසීන් විසින් මේ බලකොටුව හැමන් හිල් දූපතේම නිර්මාණය කොට තිබෙන්නේ. දර්ශනීය බලකොටුව නිර්මාණය කොට තිබෙන්නේ හිරිගල් වලින්. ඊටාම උස බිත්ති, ප්‍රමාණයෙන් ලොකු කවුළු මේ බලකොටුව අපිට දක්වන්න පුළුවන්. අඩියකට ආසන්න පළලකින් සමන්විත මහ දැවැන්ත බිත්ති. මේ බලකොටුවේ නිර්මාණය කිරීමේදී
බලකොටුවට තියා ඇති ඔත්තු සෙවීම සඳහා ඔත්තු බැලීම සඳහා තිබෙන කවුළු ඇතැම් වෙලාවට තුවක්කුව අතටගත් මුරකරුවෙකු සිටින කවුළුව. ඒ මුරකරුවා ඈත දියම දෙස බලන කවුළුව. ඒ විතරක් නෙමෙයි වෙනත් පණිවිඩ සොයා ගන්න කවුළු. එකිනෙකට වෙනස් වූ කවුළු තමයි අපිට මේ බලකොටුවේ දකින්න පුළුවන් වෙන්නේ. සිරකරුවන් සැඟවීම සඳහා මුරකරුවන්ට සිටීම සඳහා එවැනි වෙනත් ජාතීන් ආවිත ඔවුන්ට ආරක්ෂාව සැපීම සඳහා විවිධ විදිහට ප්‍රමාණයෙන් යුතු කාමර මේ බලකොටුව ඇතුලේ නිර්මාණය කොට තිබෙනවා. දූපත සමස්තයම බලකොටුවට යොදාගෙන තිබීමත් එක්තරා විදිහට විශේෂත්වයක්. පෘතුගීසි පාලකයෙකු වන ඇන්තෝනියෝ අම්රාල් තමයි මේ බලකොටුව නිර්මාණය කොට තිබෙන්නේ. යාපනයේ අර්ධද්වීපයටම ආරක්ෂාව සැපයීමට සුදුසුම ස්ථානයේ නිසා අම්රාල් මේ බලකොටුව ඉතාම ආරක්ෂක ක්‍රම ඔස්සේ නිර්මාණය කරා. ඒ විතරක් නෙවෙයි එකල විදේශිකයන් යාපනයේ යතුරු ලෙස හැඳින්වෙත් හැමන් හිල් බලකොටුවම තමයි. සාමාන්‍යයෙන් අපි අසා තිබෙන්නේ හැමන් හිල් බලකොටුව යාපනයේ ආරක්ෂාව සඳහා පමණක්ම නිර්මාණය කරපු බලකොටුවක් ලෙසයි. නමුත් විදේශිකයන් වන්නිකරෙන් අල්ලාගත් අලියතුන් වෙනත් රටවලට යැවීම සඳහා විශේෂයෙන්ම ඉන්දියාවට යැවීම සඳහා මේ හැමන් හිල් බලකොටුව නැත්නම් හැමන් හිල් භූමිය පාවිච්චි කර තිබෙනවා. යාපනයේ අර්ධද්වීපයට ගෙනල්ලා එතනින් හැමන් හිල් දූපතට ගෙනල්ලා ඊට පසුව තමයි ගැඹුරු මුහුදට රැගෙන ආපු නැව් වලට මේ අලියැත්තු පටවා ඉන්දියාව වැනි විදේශ රටවලට යවන්න ඕන කටයුතු කර තිබෙන්නේ. එයත් අපි නොහිතුවාට ප්‍රසිද්ධ රහසක්. නේද අමිල? නිවාඩුවට මැලේසියාව යන්න, නිවාඩුවට තායිලන්තය යන්න, සිංගප්පූරු යන්න, මාලදීවයිනට යන්න, යුරෝපයට යන්න, දැන් යුරෝපයට වගේ රටකට යන්න ඉතින් ප්ලෑන් කරන් ටිකක් ධනවත් පිරිසක් නේ. නමුත් ඉතින් නිවාඩුවට කොහෙද දරුවෝ ටිකත් එක්ක ගිහිල්ලා ඉන්න ප්ලෑන් කරන අයට අපේ රට ඇතුලේ සංචාරයක් කරන්න සැලසුම් කරා නම් ඔය වගේ ස්ථාන කොච්චර හම්බෙයිද? ඔබ දන්නවද ඔබට අවුරුද්දේ දවස් 365 මදි මේ රට ඇතුලේ ඇවිදින්න. ඔන්න සමහර තැන් සමහර අය මේ ක්ලිප් ගියාම දැක්කහම කොහෙද අනේ තියෙන්නේ මේ කොහෙද තියෙනවද ලංකාවේ තියෙන්නේ ලංකාවේ තියෙන්නේ ඉතින් නමුත් මේ මෙහෙමයි එහෙම ඉතින් බොරුවට අහන හැමෝම ඊට පස්සේ යන්නෙත් නැහැ ඒ බොරුවට අහන්නේ කොහෙද තියෙනවක ලස්සන තමයි එහෙම තියෙනවද අනේ යන්න ආසයි කියලා ඉතින් ඒක වචනට සීමා එහෙම කරන්න එපා ඔබට පුංචි නිමාඩුවක් තිබ්බොත් ඔබට ඔබේ ජීවිත කාලේ මේ දේවල් දකින්න බැරි වුණා වෙන්න පුළුවන් හැබැයි ඔබේ පස්සේ පරම්පරාවක් කියනවනේ මේ පුංචිව මේවා දකින්න ඕනේ මේ ඉතිහාසයේ දකින්න දැන් හැමන් හිල් කියන මේ බලකොටුව ඇත්තටම ඕක ගැන අපේ රටේ යම්කිසි ගැඹුරු ඉතිහාසයකට උරුමකම් කියන එක මේ මෑත කාලීන ඉතිහාසයකට ඒ ක්ලිප් එකේ තියෙන අපි ඒක නොකියයිමු. එහෙනම් බලන්නකො මේ සමහර දේශපාලන නායකයෝ වෙන්න පුළුවන්. කියන්නේ සමහර චරිත රටේ ජීවත් වෙච්ච. එයාට දඬුවම් දෙන්න පාවිච්චි කරපු තැනකුත් මේක පාවිච්චි කළා දෙන පසු කාලිනව. ඒක එහෙම තියෙම කියන්නේ ගොඩාක් අපි නොදන්න රහස් හැංගිච්ච. ඒ කියන්නේ ඒ බිත්ති විතරක් දන්න රහස් ගොඩක් ඔය හැමන් හිල් ඇතුලේ තියෙනවා. ඒක ඊළඟ ක්ලිප් එකේ තියෙයි. හරි. ගුරුසිංහ මහත්තයා ළඟට ආයෙත්. ඔව්. අපි ඉතින් කෙලිමියන් එනනේ. අපි ගුරුසිංහ මහත්තයා ගාවට යමු. ඇත්තම දැනට වී වර්ග 1441ක් තියෙනවා. වී වර්ග 3000කට වැඩි තියලා තියෙනවා ලංකාවේ. ඒ වී වර්ග 3000න් අපි දැනට 1441ක් අඳුරගෙන තියෙනවා. එයින් අපි 264ක් මේ වෙනකොට මේ අපේ සංරක්ෂණය කළා තියෙනවා. මේ තියෙන වී වර්ග තමයි ඒ වැඩිමල් වී මාස 6 6මාර 7 4 3මාර 2 වෙනකන් අපේ වී තියෙනවා ලංකාවේ. ඉතින් මේ ගොවිතැනේදී අපි කලින් අඳුන දුන්න ওই විදියට බලවොත් දැන් වැඩි අස්වැන්නකට අපි මේ වෙනකොට අවිලා තියෙනවා. රසායනික ගොවිතැනට වඩා ටිකක් ඉහළින් අපි ඉන්නවා. දැන් මේ ඔය ඔක්කොම තියෙන්නේ මේ හෝමාගම. හෝමාගම පොලිසිය ගාව මේ පාර අයින්නේ බස් යනවා, ජීප් යනවා, වෑන් යනවා, 3 wheel ගරාජ් එකක් තියෙනවා, 3 wheel හදනවා, හෝන් ගහනවා. කන්දොස් කිරියාවේ බෑ.
දැන් මෙතන ඉඳන් මේ ටික ඔබතුමාට කරයි යන්න මේ සැලසුම් ටික හදාගන්න. දැන් මේක මහා දැවැන්ත ව්‍යාපෘතියක් නේ. පුළුවන් ද මේ වැඩේ කරන්න මෙතන ඉඳන්? මේ පොඩි ඉඩක මේ හරි කලබලකාරී පරිසරයක. ඇත්තෙන්ම අපිට ලොකු ඉඩකඩක් තියෙනවා නම් වටිනවා. නමුත් තියෙන ඉඩකඩේ හැටියට අපි බීජ බැංකුවක් පවත්වාගෙන යනවා. බීජ බැංකුව තමයි මේ තියෙන්නේ. ඒක තමයි. ඔව්. මේක පවත්වාගෙන යනවා. මේක ඇත්තෙන්ම අපි චීනෙන් ගෙනන සෝලයිට් කියලා ජෙල් එකක්. ඒක ගෙනල්ලා අපි අවුරුදු 4ක් අපේ පාරම්පරික ගොයියන්ගේ බීජ ටික මේ සංරක්ෂණය කරලා තියෙනවා මේක. ඒක ගොයියන්ට හැම අවුරුදු දෙකම කන්න පටන් ගන්නකොට අපි මේ බීජ ටික ගොවි මහත්තුරුන්ට බෙදලා දෙනවා. ගොවි මහත්තුරු සංරක්ෂණය කරපු වී ටික නැවත වරක් මේක තැම්පත් කරනවා. දැන් මේ බීජ අඳුර ගැනීම බැරි වෙලා තියෙන එක ලෝකෙ කිසිම රටක සිංහලාලි බත් නැහැනේ. අපේ රටේ තමයි සිංහලාලි බත් තියෙන්නේ. එහෙනම් අපේ රටේ තියච්ච මේ අපිට අවුරුදු 2500ක් නේ. ආයතන ගත්තොත් අවුරුදු 100ක් නේ. මේ අවුරුදු 100කුයි 2500ක අතර ලොකු වෙනසක් තියෙනවා. මේ වයින් කාලා බීලා තමයි ලෙඩ නැතුව සිංහලයේ වශයෙන් මේක ජීවත් වෙන්නේ. ඒක බහුජාතික සමාගම් වලට ඕන විදිහට මේක වෙනස් කරගෙන ගිහිල්ලා අපේ ගොයන් ගහත් මිටි කරලා අපිත් මිටි කරා. හරියටම හරි. දැන් අපි මිටි. වයස අඩුයි. ලෙඩ වැඩි. දැන් ගුරුසිංහ මහත්තයා කියන්නේ ඉස්සර අපේ මිනිස්සු පාවිච්චි කරේ කෑමට මේ හාල්නේ. ඔව්. මේ වී වලින් තුන් වෙලවත් කෑවා. එතකොට ලෙඩ තිබුණේ නැහැ. ලෙඩ කිසිම දෙයක් තිබුණේ නැහැ. මේ රටේ පරිභෝජනය කරන සහල් කොපමණ පරිභෝජනය කරද මිනිස්සු කී දෙනෙක් ඒ හරහා ලෙඩ වෙනවාද? කුසගිනි පිරුණාට කුසගිනි පූර්ණේ වුණාට බඩගිනි නැති වුණාට ලෙඩ රෝග ඇති වෙලා. ඒතර අපි පරිභෝජනය කරන පරිභෝජන රටාවේ වෙනසක් වෙන්න ඕනේ නැද්ද? මෙන්න මේ ප්‍රධානම හේතුව නිසාම තමයි අපි මේ හෝමාගමට එන්නේ. ඒතර ගුරුසිංහ මහත්තයා දැන් ලංකාවේ මේවා වගා කරන්න පුළුවන් පරිසරයක් තියෙනවද? නෑ ලංකාවේ අපේ දිස්ත්‍රික්ක 23ක මේ වැඩේ කරගෙන යනවා. නෑ ඇත්තම ගාල්ල මාතර හම්බන්තොට මොණරාගල ගත්තොත් රත්නපුර අම්පාර ඒ දිස්ත්‍රික්ක වල සියල්ලක්ම මේ කරගෙන යනවා. කරන් යන්නේ අපේ ගොයියන්ගේ දැක්මත් තියුණ අර හරිත විප්ලවයට නොගිය ඇඟේ මේ කැක්කුම තියෙන සිංහලකම තිබුණු ගොවි මහත්තුරු ටිකක් තමයි මේක හිටියේ. අපි 1996 තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ. 1996 වෙනකොට අපි ওই රටේ ඉන්න මහාචාර්ය ආචාර්යවරු නොදැක්ක දෙයක් දැක්කා. මේ රට කවදා හරි මෙතෙන්ට වැටෙන විත්තිය. ඒ කියන්නේ මේ ලෙඩ ගොඩක් පිරිච්ච රටක් වෙන බව. අපි අවුරුදු 24කට ඉස්සෙල්ලා තමයි මේ කතාව කිව්වේ. හැබැයි පෞගේ කාලේ රතු එළියක් දුන්නා. උඹලට මෙන්න ආහාර වේල වෙනස් කරගනින්නලා කිව්වා. ඔව්. ඒ රතු එළිය තමයි පෞගේ දවස්වල ඔබතුමාට දුන්නේ. කොරෝනා. හැබැයි ඒකෙන් වෙනස් වුණේ නැහැ. අපේ යගේ තාම අර අපේ මුතුන් මිත්තන්ගෙන් ආපු ජාන වල තියෙන හයිය නිසා කොරෝනාව බේරිලා ගියා. හැබැයි 2030 කොරෝනාවට නම් මිහිඳන් කරන්නම වෙනවා මේ තත්ත්වය ගියොත්. මොකද බාලපරපුරට ඒ ජාන නැහැ. ඒක නිසා 2030 වෙනකොට එන කොරෝනාවට කිසිසේත් වරතු දෙන්න පුළුවන් කමක් නැහැ බාල පරම්පරාව. ඒක දැම්ම වෙනස් කර යුතුයි. මේක ගබඩාවක්. මෙහෙම තමයි ගබඩා කරන්නේ. දැන් ඇත්තට මේ රටේ වී ගබඩා නම් කීයක් තියෙනවද ආණ්ඩුව විසින් නඩත්තු කරන? ආණ්ඩුව නඩත්තු කරන වී ගබඩා කොච්චර තියෙනවද? හැබැයි මේගොල්ලෝ වී ගබඩා කරන්නේ මේ විදියට. මේ දැන් කිසිම ක්‍රමවේදයක්, කිසිම පිළිවෙලක්, කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් මොකුත් නැහැ. ඒ වුණාට තියෙන ප්‍රශ්නය තමයි අඩුම තරමින් උකුණු කකුලක තරම්වත් ප්‍රමාණයක් මේ බීජවල මේ වීවල වසවිස නැහැ. සම්පූර්ණ 100%ක්ම වසවිස නැති මිනිස්සුන්ට ලෙඩ වෙන්නේ නැති බත් කන්න පුළුවන් වී මෙහෙමයි ගබඩා කරන්නේ. ඇත්තටම ඉතින් කාටද මේවා කියන්නේ? මේගොල්ලන්ට ගබඩා පහසුකම් තිබ්බා නම් මෙහෙම වෙනවාද? නමුත් මේගොල්ලන්ට තියෙන විදියට මේගොල්ලෝ මේවා ආරක්ෂා කරගෙන ගුරුසිංහ මහත්තයාම ආරක්ෂා කරගෙන රටේ මිනිස්සුන්ට හාල් ටික හදලා කන්න දෙනවා. ඒ විතරක් නෙමෙයි. ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල මේ වී වගා කරන්න ඒගොල්ලෝ වගා බීජ හදනවා. ඒවා හැම දෙයකම වී ගබඩා කරන්නේ මේ විදියට. ඇත්තටම ඉතින් සරලවම කියනවා නම් ගුරුසිංහ මහත්තයාලා පව්.
ඔබ ඇසුරේ මේ සින්දු ගායන මොයින් මිහිඳු මොයින් මිහිඳුගොල්නේ. එතුමත් ඔය මේ 80 දශකයේ වගේ හිටපු බොහොම දක්ෂ ගායකයෙක්. ඔය කියන වචන ටිකත් එක්කලා මේ රංජයේ නම් කීපයක් තියෙනවා. අපිටත් මතකයි දැන් 80 දශකයේ කිව්වට පස්සේ මොයින් මිහිඳුගොල මොයින් පෙරේරා තව නම් ටිකක් කියන්න මට උදව් කරන්නකෝ. පෙරේරා එතකොට ෂෙල්ටර් මුදුනා වගේ තිලකසිරි රත්නායක එතකොට චන්ද්‍ර ලියාරච්චිලා එතකොට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි එතකොට ඉන්ද්‍රජිත් දොරමුල්ල ඒ කාල සීමාව තුළ මම කියන්නේ 80 පස්සේ වගේ මම හිතන්නේ. ඔව් ඒ කියන්නේ බෙල්ලුඩ් එකත් එක්කලා තරුණ සභාවත් එක්කලා ආපු කට්ටියක් වෙනම හිටියා. ඊට පස්සේ ඒත් එක්කලා හිටපු තව සෙට් කණ්ඩායමක් හිටියා මේ රජරට පැත්තෙන්. ඔව්. අපේ කපුගේ මහත්තයලා වගේ කපුගේ මහත්තයත් එක්ක. කපුගේ මහත්තයලා එතකොට අපේ දියුල්ගනේ මහත්තයලා. ඒ කණ්ඩායමත් ඔතන අයිති වෙනවනේ. ඒ කට්ටියත් එතන ඔයාලගේ තෝරා ගැනීම වලට ඔය දෙගොල්ලෝ ඉන්නවා. ඔව් අනිවාර්යයෙන්ම යාලා ඉන්නවා. ඒ කියන්නේ ඕකේ තිබුණානේ රංජයේ ශාස්ත්‍රීය පැත්තයි. එතකොට දැන් අපි ශාස්ත්‍රීය කියලා කියන්නේ ශාස්ත්‍රීය සංගීතය තුළ ශාස්ත්‍රීය සහ මේ සාමාන්‍ය ක්‍රමයට අපි ගායනා කරන එහෙම දැන් අපි කියන්නේ සරල සහ ශාස්ත්‍රීය ක්‍රම දෙකක් තියෙනවානේ. දැන් සරල සහ ශාස්ත්‍රීය ක්‍රම දෙකම ඕගොල්ලෝ ඔය මේ 50% අනිවාර්යයෙන්ම කරනවා. මොකද ඇත්තටම රස විඳිය හැකි මට්ටමේ සියලුම ගීත ඒ දශකවල ගායනා කරනවා. හරි. එහෙමනම් ගායකයා පිළිබඳ අවුලක් නැහැ. කොයි එක්කෙනාගේ හරි කොතනද රහ ඒ රහට එකයි. යනවා. හරි අපිට පුළුවන්ද මේ හරි අපි මෙහෙම කරමු සම්පත්. දැන් රසවිද්‍ය හැකි ගීත තමයි මේ මම පොඩි කැලලක් කියන සින්දුවක්. මම සින්දුවක් කියන්නේ නැහැ. ගොපලු කුළුගේ බටනලාව සංගීතයේ වයන අතර දොලේදියෙන් පාදෙව්වා. ඔබට මතක නැති වුණාට අද වාගේම මතකයි මට. මේක මට බටනලා සඳහා නිෂ්පාදනය කරන්න බැම්බු එහෙම නැත්නම් බට හොයාගෙන යන ගමනේදී මට හම්බෙනවා මේ නැමිලා පැත්තකට විසි කරලා දාලා තියෙන බටයක්. සාමාන්‍ය මේ වගේ නැම්මක් තිබ්බහම සාමාන්‍යයෙන් අපි බටනලා සාමාන්‍ය බටනලා තිරස් අතර කෙලින්නේ තියෙන්නේ. ඉතින් මේක රිජෙක්ට් කරලා දාන. එහෙම නැත්නම් අපි අයින් කරලා දාන මේක නිෂ්පාදන කටයුතු සඳහා අපි ගන්නෑ. මම කල්පනා කරනවා මේ නැම්ම තිබ්බහම සොරවල වෙනස්කමක් ඇති වෙනවා කියලා. නමුත් මට පොඩි ආසාවක් ඇති වෙනවා මේකෙන් මේ උණ බට කොටසෙන් බටනලාවක් නිපදවන්න. ඉතින් මම නිපදවනවා බටනලාව සාමාන්‍ය කරන මගේ ක්‍රම ශිල්ප පොඩ්ඩක් මම වෙනස් කරනවා මේ වෙලාවේදී. අපි දන්නා මෙෂර්මන්ට්ස් එහෙම නැත්නම් මිමි මේකට අනුව වෙනස් කරලා මම නිෂ්පාදනය කරනවා ඇද්ද බටනලාව. මේක සම්පූර්ණයෙන්ම සොර හරියටම තියෙනවා. සාමාන්‍ය බටනලාවක වාදනය කරනවා වගේ මේක වාදනය කරන්න පුළුවන්. ඇත්තකදී මට හමුද මේ බටය මේකේ ඉස්සෙල්ලා මම පෙන්නපු බටනලාව මෙන්න මේ පැත්තට තියෙන්නේ මේ කර්ව් එක තියෙන්නේ මේකේ අනිත් පැත්තට මට හිතුණා උත්සාහයක් ගන්න ඕන කියලා ඉවරලා වාදනය කරන්න. ඇත්තටම මේ වගේ බටනලාවක් නිෂ්පාදනය කරගන්න ටිකක් අපහසුයි. මොකද අර සම්මත මිමිත් එක්ක වැඩ කරපුවාම මේක ටිකක් අසම්මතයි. මම පොඩි උත්සාහයක් ගත්තා. ඒ වගේම මගේ අර බටනලාවෙන් වෙනස් දේවල් කරන්න මට තිබ්බ ආසාව හින්දා මම හිතනවා මෙතෙන්ද එහෙම නැත්තම් මේ සුලැඟිල්ලට සාමාන්‍යයෙන් සෙවන්ත් හෝල් එකට අපි සංගීතයේදී අපි කියන්නේ මේ තීව්‍ර මධ්‍යමයක් එහෙම නැත්තම් F sharp note එකක් තමයි ගන්න පුළුවන්. මට හිතෙනවා මේක වෙනස් කරන්න ඕන කියලා. සාමාන්‍ය බටනලාවක බටනලා වාදකයෝ දන්නවා මන්ත්‍ර පා දක්වා යන්න පුළුවන්. මන්ත්‍ර තීව්‍ර මා දක්වා විතරයි මෙතනින් යන්න පුළුවන්. ඉතින් මට හිතෙනවා එතනනුත් පල්ලෙහා සොර ටිකක් තව හැදුවොත් පුළුවන් කියලා. හැදුවොත් හොඳයි කියලා මට හිතෙනවා. ඊට පස්සේ මම මෙන්න මෙතෙන්ද මේ බටනලාවේ ස්වරූපය පොඩ්ඩක් වෙනස් කරලා මම මෙතෙන්ද මන්ද්‍රමා ස්වරය නිෂ්පාදනය කරනවා. එතනින් එහා මම හිතලා මෙන්න මේ වාගේ පිටිපස්සෙන් තව සිදුරක් නිර්මාණය කරලා මම එතනින්
ඊටත් පල්ලෙහා සොරයකට යන්න පුළුවන්ද කියලා උත්සාහ කරා. ඉතින් සාර්ථක වුණා. මෙතනින් යන්න පුළුවන් අපිට මාන්ද්‍ර කොමල ගා. එහෙම නැත්නම් ලෝ E flat note එකට යන්න පුළුවන් මෙන්න මෙතන මේ සිදුර පාලනය කරපුවාම. එතකොට ඇත්තටම මේකේ මේ අතේ තියෙන ඇඟිලි ටික අවසానයි. මේකට එතනින් එහාට ඉතින් කකුල තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ වාදනය කරනකොට. ඇත්තටම ලොකු ආසාවක් තියෙනවා බට්නලාවෙන් තව දේවල් ටිකක් කරන්න අනාගතයේදී අලුත් නිර්මාණ බට්නා නිර්මාණය කරන්න කියලා ලොකු තදබල ආසාවක් තියෙනවා. ඉතින් ඒ ඔස්සේ වැඩ කරනවා. රංජිතයි මට මේකට පොඩි උත්තරයක් දෙන්න. ඔබට ඕනනම් පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් ඕනනම් මට බනින්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් පැරණි ගීත ඇයි මෙච්චර ජීවමාන? පැරණි ගීත ගායකයාගේ ස්වභාවය සහ ඒ ගායනය සහ ගීතය අපිට ඇයි මෙච්චර දැනෙන්නේ? ඇයි නව පරපුරේ එන ගායන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් බහුතරයකට පවතින්න බැරි? ඇයි මේ ඒගොල්ලන්ගේ වෙනස අපිට දැනෙන්නේ නැත්තේ? මට දැනෙන විදිහට ඇත්තටම පැරණි ගීතවල එකයි සමහර විට අලුත් පරපුරේ නිර්මාණය කරන ගීතයි අදහස බලාපොරොත්තු වෙන්නේ එකම දේ ගීත දෙකේම. නමුත් නව පරපුරට ගායනා කරන ගීතවල සමහර වෙලාවට තියෙන ලොකුම අඩුපාඩුව තමයි දැන් අපි හිතමුකෝ මියන්ඩ් කියලා කතාව තියෙනවා කියලා. පැරණි ගීතේ ඕක කියන්නේ වෙන විදියකට. අලුත් එක කෙලින්ම කියන ඔබ මැරියක් කියලා. අන්න ඒ වගේ තමයි හැම ගොඩක් ගීතවල තියෙන தত্ত্বය. පැරණි ගීත ඒ නිසා කවුරුත් ප්‍රිය කරන මොකද හේතුව වෙලා තියෙන්නේ කොයි දේ වුණත් දුක වුණත් බොහොම ක්‍රමානුකූලව දරා ගන්න තත්ත්වෙට තියෙනවා. දැන් ඒක එහෙමනේ පපුව අල්ලගෙන මැරෙන සයිස් එකට එන්නේ. ඒ දුක කියන එක. ඒක රංජිතය කියන්නේ මේ අර සහිත බවක් සාහිත්‍යයක්. වත්මන් ගේය පද රචනාව තුළ නැහැ කියන එකද ඔය කියන්නේ? ඒක එහෙම තමයි මට දැනෙන මේ විදිය නම් ඇත්තටම. ඒක හරි කේදනීය තත්ත්වයක්. ඒක සත්‍ය න ะ. අපි ලෑස්ති ඊළඟ ගීතය අහන්න. ඇසුරේ මාදේ පෙම ඉපදී නෑ ලඳේ අඳුලැලිදෝ ජීවිතේ මා පැතුවේ ආදරේ සඳසේ අහසේ තනියූ මා තනි වී ජීවිතේ ඒ සිනහා සුන් වී බොඳ වී හඬ නැගුණා මාවතේ මා පැතුවේ සොඳුරේ ඔබගේ දැසේ ප්‍රේමී කල්පනා ඔබ ඇසුරේ මාදේ
පෙම ඉපදීනෑ ලඳේ අඳුලැලිදෝ ජීවිතේ මා පැතුවේ ආදරේ වැටේ ඔබ හා තනිවූ නාමල් තාමත් පිපී ඔබ කෝ විමසා සැඟවී රුවනෙළුවා මල්ලොවේ ඒ මතකේ කවදාලඳුනේ සුන්වී යාදෝ ජීවිතේ ඔබ ඇසුරේ මාහදේ පෙම ඉපදීනෑ ලඳේ අඳුලැලිදෝ ජීවිතේ මා පැතුවේ ආදරේ මර්වින් මිදුගුලනේ මර්වින් මිදුගුල ඔව් මිදුගුල මහත්තයාගේ සින්දුවක්නේ ලස්සනයි. අමිල මේ ඔබ විශ්වාස කරනවද මේ විශ්වයේ සබාදහමට හෝ පරිසරයට පටහැනි වෙන එකම සත්වයා කවුද වොත් ඔබට පිළිතුරක් තියෙනවද? ලැජ්ජ වුණත් කියන්නේ මම හිතනවා මිනිස්සු කියලා. හිතනවානේ හරියටම හරිය මිනිස්සු. දැන් අපිට ඇහෙනවා සමහර ප්‍රදේශවල මේ දවස්වල මහා ලොකු වනස්පති වගේ තියෙන ගස් ගලවලා මේ නැවත වතාවක් ඒ බිම්වල පොඩි පැල රෝපණය කරලා වන වගාවක් ඇති කරන්න යනවා කියලා සමහර කට්ටිය ඉතින් එහෙම කරන ලොකු ගස් ගලවලා පොඩි පැල හදලා අපි කැලයක් හදන්න යන්නේ කියලා. ඉතින් මේ සබාදහමත් එක්ක මිනිස්සු කැලයක් හදන්න පුළුවන්ද එහෙම? ඒක දැන් પરම්පරා ඇතැම් වෙලාවට પરම්පරා කීයක් නම් ওই ගස් තියෙන්නේ නැද්ද? අවුරුදු සමහර ගස් අමිලා අවුරුදු 3000 5000 තියෙන ගස් තියෙනවා. ඒව ගලවලා යලි කැලයක් හදන්න පොඩි ගස් හදනවා. ඉතින් මෙහිම අමනයෝ මේ රටේ ඉන්නවා. අනේ මද සමහර දේවල් ඒ කියන්නේ මේ සබාධාන මේ පෘථුවියට ලොකුම හානිය වෙලා තියෙන අපෙන් කියන එක නම් පිළිගන්න ඕනේ. ඔබ පිළිගන්න ඔබ කියන පුංචි දෙයක් එකතු කරන්න. ඒ කියන්නේ දැන් මේ දවස්වල වැස්සනේ ලංකාව පුරාම. දැන් මේ දිමිට අවුරුදු 2-3කට කලින් ඔබ නිකන් හිතලා බලන්න ජනවාරි මාසෙට ඔය මහවැලියට වාරි මාර්ගයට කොච්චර ඔට්ටු වෙනවද වතුර දෙන මිනිස්සුන්ට ජනවාරි මාසෙ කුඹුරු මැරෙන්න පටන් ගන්නවා. මැති ඇමතුරට කෝල් කළ ලොකු ප්‍රශ්න ගොඩක්. හැබැයි මේ කොවිඩ් සිද්ධියත් එක්කලා මුළු පරිසරයම කූල් වෙලා, නිහඬ වෙලා, පරිසරය සමතුලිත වෙලා. පරිසරය හරි ජනවාරි මාසෙට වැස්ස ඕනේ. හරිද? නත්තල් කෝඩේ ඕනේ. මේකත් එක්කලා ගොයම මහබණ්ඩිය පූදින්න ඕනේ. හැබැයි මේ මාස් කන්නේ මිනිස්සු කලින් වැඩ කරා. ඒ නිසා ගොයම මේ උඩ පැහිලා ඉවරයි. දැන් ගොයම් පෙරෙලා ඒක වෙනයි. හැබැයි මතක තියාගන්න සබාදහම හරි විදිහට ප්‍රතිකාර දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ. එක්කෝ අපි සබාදහමට හැඩ ගැහෙන්න ඕනේ. කවදාකවත් අපිට සබාදහම අපිට ඕනේ හැඩ ගස්ස ගන්න බෑ. මිනිස්සු කියන්නේ පරිසරයේ කොටසක්. නිල්ල ගහපු පරිසරයක් නොතිබ්බාට ඩෙල්ෆ් වල ජීවත් වෙන මිනිස්සු සබාදහමට තමන්ගේ ජීවිතය මුසු කරලා ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිතය පුදුම සුන්දරයි. ඩෙල්ෆ් දූපතට ගිය විට දකින්න පුළුවන් විශේෂ ස්ථාන කීපයක් අපිට මේ දූපතේදී මුණ ගැහෙනවා. ඉන් ප්‍රධාන වෙනවා හිරිගල් වලින් නෙලා ඇති පරවි කූඩුව. මේ පරවි කූඩුව අතීතයේ ඕලන්ද සමයට දිව යනවා. ඩෙල්ෆ් දූපතේ අනන්‍ය ලක්ෂණයක් ලෙසද මේ පරවි කූඩුව අපිට හඳුන්වන්න පුළුවන්.
ඒට හේතුව මේ පරවි කූඩුව ඔවුන් පාවිච්චි කොට තිබෙන්නේ පරවියන් හරහා පරවියන් යොදාගෙන මේ දූපත් අතර පණිවිඩ හුවමාරු කරන්නට. මේ කූඩුව හතර වටේටම අපිට දකින්න පුළුවන් වෙන්නේ කුඩා කුඩා නිර්මාණය වූ පරවි කූඩු එක් පැත්තවල් වල ඒ පැත්තට සරිලන ආකාරයට කූඩු නිර්මාණය කර තිබෙනවා. අතීතයේ පරවියන් යොදා පණිවිඩ හුවමාරු කරගත් බවට තමයි ඩෙල්ෆ් දූපතේ තිබෙන ඕලන්ද කොටුව ඕලන්ද බලකොටුවත් ඩෙල්ෆ් දූපතට ගෙන එන්නේ මහා පෞරාණික බවක්. අද වන විට බලකොටුව සම්පූර්ණයෙන්ම අපිට දැක්කන්ට නොහැකි වුණත් ඒ බලකොටුවේ ඉදිකිරීම ඒ බලකොටුව ඉදි වූයේ කුමක් නිසාද? එහි තිබූ සුරක්ෂිතතාවය, එහි තිබූ ආරක්ෂක ක්‍රමවේද, ඒ සියල්ලගේම යම් පැතිකඩක් මේ බලකොටුවට ඇතුළු වුණාම දකින්න පුළුවන්. ඩෙල්ෆ් දූපතේ බලකොටුව විශේෂයෙන්ම පාවිච්චි කොට තිබෙන්නේ සිරකරුවන් රැඳවීම උදෙසා. මේ බලකොටුවේ ඊටාම දැඩිව කරුවල කරපු කාමර තිබූ බවට වාර්තා වෙනවා. ඒ විතරක් නෙමෙයි, අවි ගබඩා කොට තිබූ කාමර තිබූ බවටත් මේ බලකොටුවේ අපට වාර්තා වෙනවා. කෙසේ වෙතත් අද වන විට මේ එදා ඕලන්ද සමයේ ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සඳහා යොදාගත් අශ්වයින් අද ඩෙල්ෆ් දූපතේ ජීවත් වෙනවා. ඔවුන් නම් කරන්නේ අද කැලෑ අශ්වයින් හැටියට. නමුත් එදා ඕලන්ද ජාතීන් ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා ඔවුන්ගේ ගමන් බිමන් සඳහා තමයි මේ අශ්වයින් භාවිතා කර තිබෙන්නේ. ඔවුන් ආරක්ෂිතව ස්ථානගත කොටපු ස්ථාලයක් පවා මේ ඩෙල්ෆ් දූපතේ ගිය විට දකින්න පුළුවන්. හැබැයි අද වන විට ඒ ස්ථාලයේ නටමුන් නැත්නම් ඒ ස්ථාලයේ කරාවෙටි තිබෙන ආකාරය අපිට බලන්න පුළුවන්. අශ්වයින් 500ක් 600කට ආසන්න සංඛ්‍යාවක් අද මේ ඩෙල්ෆ් දූපතේ ඉන්නවා. නමුත් මාස 9ක් තිස්සේ තිබෙන දැඩි වියලි කාලගුණයත් එක්ක මොවුන්ගේ ආහාර පිළිබඳව දැඩි උග්‍ර අර්බුදයකටයි අද මේ අශ්වයින් පත් වෙලා තිබෙන්නේ. තන තන මියගේ අශ්වයින්ගේ ඇටසැකිලි පවා අපිට මේ ඩෙල්ෆ් දූපතට ගිය විට දකින්න පුළුවන්. මෙරට වෙන කිසිම ස්ථානයක නැති මෙම කැලෑ අශ්වයින්ගේ ආහාර පිළිබඳව අපි වරක් දෙවරක් නොව දහස් වරක් හිතන්ට වෙනවා. ඒට හේතුව ආහාර සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකයි මේ අශ්වයින් අද ජීවත් වන්නේ.
අනිත් විශේෂ ස්ථානය තමයි ඩෙල්ෆ් දූපතේ තිබෙන බයෝබෙබ් ශාකය. මේ ශාකය එදා ඕලන්ද ජාතිකයින් අශ්වයින්ගේ ආහාර සඳහා වවා තිබෙනවා. බයෝබෙබ් ශාකයේ යකාගේ ශාකය ලෙසද හඳුන්වනවා. ඒට හේතුව ශාකයේ බෙදී ඇති අතු අපට පේන්නේ හරියට මුල්සේ. එහෙමනම් කඳ පහලටත් මුල් ටික ඉහළටත් යකා සිටුවායි කියන එක ජනප්‍රවාද වෙන කතාවක්. කෙසේ වෙතත් අද වන විට ලංකාවේ ඉතිරිව ඇති බයෝබෙබ් ශාක දෙකින් එකක් මේ ඩෙල්ෆ් දූපතේ පිහිටා තිබීම විශේෂත්වයක්. වැවෙන ගල, චෝල සමයට අයත් විහාරස්ථානය මේ සියල්ලම ඩෙල්ෆ් දූපතට ගෙනෙන්නේ මහා පෞරාණික බවක්. චෝල සමයට අයත් විහාරස්ථානයක නෂ්ටාවශේෂ නටබුන් අපට ඩෙල්ෆ් දූපතේ මද දුරක්කේ විට දකින්න පුළුවන් වෙනවා. ඩෙල්ෆ් දූපතේ උසම ස්ථානයේ හැටියට සලකන්නේත් මෙම චෝල සමයට අයත් විහාරස්ථානයේ නටබුන් පිහිටි ස්ථානය. මේ ස්ථානයට මීටර් 10ක් හෝ 20ක් තව ටිකක් මුහුද දෙසට ගිය විට අපිට බලන්න පුළුවන් වෙනවා ඉන්දියාවේ රාමේශ්වරන් රූපවාහිනී කුළුණ ඒ තරමටම ඩෙල්ෆ් දූපතේ සිට අල්ලපු රටවන ඉන්දියාව දර්ශනය වීමකුත් එකල සිදු වී තිබෙනවා. අද වන විට මේ පාරිසරික වෙනස් වීම එක්ක අපිට බලන්න පුළුවන් වෙන්නේ රාමේශ්වරන් කුළුණ පමණයි. මෙම පැරණි චෛත්‍යයේ නටබුන් එක්කම අපිට බලන්න පුළුවන් වෙනවා පරිවාර චෛත්‍යයන් කිහිපයක නටබුණු. එහෙමනම් මේ දූපත එදා බෞද්ධ පහස ලැබූ දූපතක් හැටියටද අපට විටක හඳුන්වන්නට පිළිවන්. ඩෙල්ෆ් වලට ගිය විට ඔබට ඒ සියලු ස්ථානත් එක්ක ප්‍රසිද්ධ රෝහල, දූපත මැද වැව, කරවල වාඩි සහ ලිංහත මේ සියල්ලමත් එක්ක ඔබට පෞරාණික ස්ථාන රැසක් දැකබලා ගැනීමේ හැකියාව ඩෙල්ෆ් වලදී ඔබට තිබෙනවා. අමිල අවශ්‍යතා අඳුනාගෙන ඒ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙනවා නම් අපේ රට ඇතුලේ අපි හුඟක් ඉස්සරහට ගිහිල්ලානේ. දැන් ඔය අපි හිතමු එන සංචාරකයන් අපි හිතමු ලංකාවට සංචාරකයන් එන කාලෙක ඒ උදවිය ගාල්ලට අනිවාර්යෙන් යනවා. නුවරට අනිවාර්යෙන් යනවා. පොළොන්නරුවට අනුරාධපුරයට සීගිරියට අනිවාර්යෙන්ම යනවා. හැබැයි ඔබ දන්නවද ඔය කොතෙන්ද ගියද මේ අමිල යාපනයේ අර්ධද්වීපය තුල පිහිටි මේ දූපත් සමුදායට ද සංචාරකයන්ට මාර්ගය සලසන්නට සුදුසු පරිසරයක් එහි තියෙනවා. මොකද එහි සංචාරකයෝ ගියොත් දවස් දෙකක් නෙවෙයි සුමානයක් පවන් අතර වෙලා ඉන්න පුළුවන්. මොකද ඒ තරමටම එහි බලන්න දේවල් තියෙනවා. තියෙන ප්‍රශ්නේ එහෙම ක්‍රමවේදයක්. මොකද සංචාරක කර්මාන්තේ පාර මේ පැත්තට කැපිලා නැහැ. එහාට කැපිලා නැහැ. අනිත් එක තමයි දැන් ඔය අපි බැලුවට දැන් ඔය මේ අශ්වයෝ දැන් ඔය අශ්වය විතර පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කාලේ ගෙනාපු අශ්වය. ඔය දැන් ඔය ජාන එදා ඉංග්‍රීසීන් ගෙනාපු අශ්වයන්ගේ උසස් ජාන. අද හිමීට පල්ලෙහාට කියලා අස්සයෝ කියලා අපි කිව්වට කැලෑ අස්සයෝ වුණා පෝනියෝ සයිස් එකට වැටලා තියෙන්නේ. කියන්නේ ලොකුරිට පස්සේ ඔක අපි මේ පහුගිය දවසක අපි අර පාලිත සමරගොම් මහත්තයත් එක්කලා අශ්වය පිළිබඳ පොඩි වැඩක් කරා. යත් කිව්වේ ඇත්තටම මේ හොඳ ජානවල උසස් සතු තමයි දැන් අද පෝනියෝ ගානට වැටලා තියෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි අපේ තියෙන අර බාණ්ඩ දැන් බෞද්ධ උරුමයන්, හින්දු ආගමික උරුමයන්, මේ ආගමික සහජීවනයේ තිබිච්ච තැනක් නෙමෙයි. ඇත්තටම අර සම්පත් කිව්වා වගේ මේ සංචාර කර්මාන්තයට යමක් එකතු කරන්න පුළුවන් හරි ලස්සන විශ්වවිද්‍යාලයක් ඩෙල්ෆ් කියලා කියන්නේ. ඒ නිසා ඒකට යම්කිසි අවධානයක් යොමු වෙනවා නම් මේ හරහා සංචාරක කර්මාන්තයට වෙනස අපි බොහොම සතුටු වෙනවා. මොකද මේ ඒ තරන්නේ කෙනෙකුට හිතුණා නම් ඊළඟ නිවාඩුවට නම් ඩෙල්ෆ් පැත්තේ යනවා කියලා යන්නකෝ. මේ කියපු කතා ටික සමහරව හැම පින්තූරයක්ම අපිට මවන්න බෑ. එතන ගියට පස්සේ ඔබ දකින්න සජීවී පින්තූරය අපේ පින්තූරයට වැඩිය ලස්සන වෙන්න පුළුවන්. ඒ නිසා ඒක මේ පණිවිඩය දැක් ගන්න බලා ගන්න වෙලාවක් තිබ්බොත් ඩෙල්ෆ් පැත්තේ ගිහිල්ලා යන්න බැරි කමක් නැහැ නේ. යන්න පුළුවන් නේ. වාහනේ කැඩුනොත් හදන්නේ කොහෙන්ද? බාස්කරෙක් ගාවට යන්නේ. දක්ෂ බාස්කරෙක් නැත්නම් වාහනේ හදන්න බෑ. හැබැයි අත් දෙක සාක්කුවේ දාගෙන ඉන්න මිනිස්සුන්ට ඔය මොකවත් බෑ. අත් දෙක එළියට ගන්න ඔබට කරන්න පුළුවන් දේ බොහොමයි. ඔබ ගැහණියෙක්ද පිරිමියෙක්ද එයට අදාළ වන්නේම නැහැ. හදිස්සියකට යන්න ආවොත් කොහේ හරි යන්න බෑනේ. මම තිස්සෙන් මේක කැඩෙනවා. ඉච්ච එකක් මේක හදාගත්තා නම් ඉක්මනට මට මේ ගමන ගිය හැකි. කැලිච් එකක්වත් ළඟපාතක මල්ලි
මට මාරව හදිසියක් මල්ලි මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. පොඩ්ඩක් බලමුකෝ. මහත්තයා අරයට ගියා. අන්න පොඩ්ඩක් ඔයා බලන්නකෝ. මගේ වයිෆ් එයා දන්නවා. එයාට කියන්න. අරය? ඔව් ඔව්. එයාට කියන්න. අක්කද බාසුන්නේ? අක් මහත්තයා මහත්තයයි මයි ඈ? මොකද්ද? මහත්තයයි මයි දෙන්නම් මේ මොකක්ද කියනම? සමන්ති සමන්ති හරි. මම ටිකක් ඉඳ ගන්නකො චොට්ටක් කතා කරමු. මේ ඇත්තටම කතා කරන්න වටිනවනේ අප්පා. ඔයාලා වගේ මිනිස්සු. ඔයාලා වගේ මිනිස්සු ගැන කතා කරන්න වටිනවනේ. එතකොට සමන්ති අක්කේ මේ එයාලා එහා පැත්තේ මහත්තයාද? ඔව් ඉගෙනුනේ කොහොමද වැඩ? මහත්තයා ගෙවල් මේ ළඟද? ගෙවල් උඩුව දැන් එතකොට ත්‍රිවිල් එකක ඕනම වැඩක් ගන්නවා. පුළුවන් ඒ ආඩම්බරයි වගේ කතා කරන්නේ. ඒ හැටිද? ඔව් එහෙම තමයි ඉන්න ඕනේ මෙතන අන්න ඒ කියන්නේ මේ වගේ තැනක ටික සාමාන්‍ය හැමෝටම කතා කරලා hina වෙලා ඉන්න එක අවුලක්. ඔව් නේ එහෙමද? හරි. මේ එතකොට සමන්තියගේ කොච්චර කල් ගියාද වැඩ ඉගෙන ගන්න? දැන් අවුරුදු 6ක් යනකොට ඉගෙන ගත්තා වැඩ. දැන් ටිකක් වැඩක් ඉවර කරගන්න පුළුවන්. එතකොට මහත්තයා තමයි හෙඩ් බාස්. ඔව් නමුත් දැන් හෙඩ් බාස් කවුද? දැන් හෙඩ් බාස් නෝනා. මහත්තයා ඉස්සල්ලාම මොකක්ද ඉගෙනපු වැඩේ? ඉස්සෙල්ලාම කේබල් දාන්න. කේබලයක් දාන ත්‍රිවිල් එක. දැන් ඕනෙම එන්ජින් වැඩක් පුළුවන්. පුළුවන්. එතකොට මෙතෙන්ද එන කට්ටිය මේ වැඩියෙන්ම කැමති ඔයාට කියලා ත්‍රිවිල් එක හදාගන්නද මහත්තයාට කියලා ත්‍රිවිල් එක හදාගන්නද? දැන් ඒක අත්දැකීමක් ඇතිනේ. මටත් කියනවා. මහත්තයාට වැඩ කියනවා. ලොකු වැඩ මම කරනවා. පොඩි වැඩ කරනවා. පොඩි වැඩ මහත්තයා කරනවා. මම කරනවා. මේ උස්සගන්නේ කොහොමද? එන කෙනාට කියලා උස්ස ගන්නවා ඉතින්. උදව්වේ. ඒ කියන්නේ ගලවපු වැඩිපුර කෑලි එහෙම එල්ලන්න වෙන්නේ නැහැ නේ. මොකද සමහර කට්ටිය කෑලි ගලවෙන් පස්සේ ඒ කෑලි ඒ තැන් වල හයි කරගන්න බැරුව එල්ලන්න වෙනවනේ වටේ පිටේ. එහෙම වෙන්නේ නැහැ. නෑ. ඒතරක් කි දරුපැටව ඉන්නවද? ඔව් දෙන්නෙක් ඉන්නවා. දුවලද පුතාලද? දුවයි පුතයි. ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැද්ද? නෑ. මේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නැද්ද අම්මා මෙහෙම කරනවා කියන්නේ? නෑ ඒගොල්ලෝ කැමති. එතකොට අක්කේ දැන් ඔයා කරන්නේ ඇත්තටම ගොරෝසු රස්සාවන්නේ. ඔව්. සමහර අය කරනවා මල් හදනවා, සමහර අය මහනවා, සමහර අය නේ ඒක ගැහණුන්ට ඔබින රස්සා කරනවා. දැන් අපිට හිතනවා එකපාරටම මේ ඔයාගේ රස්සාව ගැහණියෙකුට ඔබින්නේ නැහැ කියලා. නිකන් ඉන්නවා අද රටේ ගොඩක් කාන්තාවෝ. ඒගොල්ලන්ට පණිවිඩයක් දෙන්න කැමති නැද්ද? ඒ කියන්නේ කවුරු හරි හම්බ කරන් එනකම්ම නිකන් බලන් ඉන්න අයට මොකුත් පණිවිඩයක් දෙන්න ආසාවක් නැද්ද? ඔව් එහෙම නැතුව මහත්තයාට මේ උදව් වෙනවා වගේ උදව් කරලා වැඩ කරන්න පුළුවන්. ඉතින් බෑ කියලා දෙයක් නැහැ. ඉතින් විතරයි ඕනේ. ඔව් මටත් මේ මාත් හිතුවේ මේවා ඉගෙන ගන්න බැරි වෙයි කියලා. ඒත් ඉගෙන ගත්තා. ත්‍රිවිල් කියන්නේ ටිකක් එක විදියක සමාජයක් නේ එක්ක ත්‍රිවිල් කියලා කියන්නේ. ඒතර ත්‍රිවිල් අරන් ඉන්නේ ත්‍රිවිල් වැඩ කරන මහත්තුරුන්ගේ දෙමාපියෝ නෙවෙයි ඒගොල්ලෝමනේ. ඔව්. ඒගොල්ලෝ එක්තරා සමාජයක්. ඒතර ඔයාට මෙතන කිසිම අකරතැබ් වලට මුහුණ දෙන්න වෙලා නැද්ද මේ රැකියාවත් එක්ක? නෑ එහෙම නෑ. මහත්තයාත් ඉන්න නිසා එයාගේ ආරක්ෂාව තියෙනවනේ. ඒ නිසා එහෙම දෙයක් නෑ. නිවාඩු ගන්න කවුදද? සවුදට. සවුද අනිවාර්යව වහලා. ඔව්. සමුදාව ත්‍රිවිල් හදන්න බෑනේ. දැන් මෙතෙන් එන රෙගුලර් කස්ටමර් ටිකක් ඉන්නවද? ඒ කියන්නේ ස්ථිරව වෙන කට්ටිය ටිකක් ඉන්නවද? ඉන්නවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන් මෙතනින් හදන්න. ඔව්. දැන් ඉස්සරහට මේ වගේ පොඩිවටම ඉන්නද කල්පනාව? නෑ අපේ ව්‍යාපාරය පටන් ගන්න තමයි මේ අදහස තියෙන දෙන්නගෙම. පුතෙක් ඉන්නව නේද? ඔව්. පුතා කවදා හරි බාස් වුණා කෙනෙක් ත්‍රිවිල් බාස් වුණා කෙනෙක්. එයා මේවට එච්චර උනන්දුවක් නෑ. එයා ඉගෙන ගන්නවා. පුතා කවදාවම කියලා නැද අම්මා කරන වැඩේ ඉඳන් මට ලැජ්ජයි ඉස්කෝලේ යන්න කියලා. නෑ. එයා හොඳ ඉස්කෝලේකට යන්නෙත් එහෙම කියන්නේ නෑ. දුව දුවත් නෑ. දුව කවදාවත් කියලාත් නෑ. නෑ. ඒගොල්ලෝ ආඩම්බරින් ඉන්නේ. අර දිරියගේ හැණියක් කියන එකට ඔයාලට එකතු වෙන්න පුළුවන් නේ. මොකද මහත්ය විතරක් නෙවෙයි ඔයත් දිරියෙන් හම්බ කරනවා. ඔව් මේකෙන් ගොඩක් දුරට හොඳ ආදායමකුත් හම්බ වෙනවා මට. කොහොමද මාසික ආදායම? දවසට රුපියල් 7-8ක් හොයන්න පුළුවන් දෙන්න හොඳට මහන්සි වුණොත්. ඉතින් මාසෙට මේක බ්‍රේක් එක පා ගන්නකෝ. බ්‍රේක් එක පාගන්න බ්‍රේක් එක පාගන්න. හරි. එහෙනම් අක්කගේ වැඩවලට බාධා වෙනවා. මේ අලා. හරි නේද? හරිද? වැඩි හරිද? අලා.
මොකද හිතෙන්නේ? අද පිනට හෙට මුදලට. මට හිතේ තියවල් ඇත්තටම මට මේ සම්පත් හරිපොද අක්කා ටිකක් හිමින් කතා කරා. අඩුවෙන් කතා කරන්නේ. අක්කා ටිකක් ඉතින් කතා කරනවානේ මොකද අක්කා හැම ලොකුවට කතා කරන්න ගියාම අක්කයි කරේ නගින්නවනේ කට්ටිය. අනික වෙන මිනිස්සු ලොහම කතා කරොත් ඒ වැඩක් කරන්න වෙන්නේ නැහැ නේ. තියෙන ප්‍රශ්නේ අමිල දැන් ඔය පොෂ් විදිහට හිතලා පොස් විදිහට ඉන්න කාන්තාවොන්ට හොඳ පණිවිඩයක්. මොකද ඒකට හේතුව දැන් අපි හිතනවානේ මහත්ය ගෙදර 4ක් ඉන්නවා හොයන්නේ එක මිනිස්සයයි. ඒ මිනිස්සු හොයන් ආවම නේ 4 කට අරන් බලන් ඉන්නේ. ඉතින් කොහොමද ඕක පරිමහගන්නේ? කොහොමද ওই කටවල් පුරවන්නේ? බඩවල් පුරවන්නේ? ඒක ප්‍රශ්නයක්. ගෙදර ඉන්න ගැහණියට පුළුවන් නම් මේ ගෙදර ආර්ථිකයට මොන හරි කරලා දෙන්න. ඉතින් ඒ අක්කා අනිවාර්යයෙන් එක්කෙනෙක් අත හොල්නකොට 4 දෙනෙක් කට හොල්ලන්න බලන් ඉන්නවා නම් ඒ පවුල ගැන කතා කරන්න දැන් පිටරටවල ඇත්තරම සම්පත් ගැහණු පිරිමි කියලා දෙන්නම හම්බ කරනවා. මට දරුවොත් පාට් ටයිම් මොන හරි කරනවා. එහෙම කළා ජීවත් වෙන්න ක්‍රමවේදයක් හොයා ගන්නවා. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පිරිමිය හැමතිස්සෙම පිරිමියෙක් විදියට හිතනවා. ගැහණිය හිතන්නේ ගැහණියක් කියලාමයි. යම්කිසි මොහොතක අවශ්‍යතාවයේ මත ගැහණියක් සිතනවා නම් මමත් පිරිමියෙක් යයි මෙවැනි මොහොතක සමහරට ඒතර ලොකු වෙනස්කමක් ඇති වෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ. අනවශ්‍ය තැනක මම පිරිමියෙක් යයි කියලා හිතලා හරියන්නේ නැහැ. මේ වගේ තැන විතරයි මමත් පිරිමියෙක් ය කියලා හිතනවා නම් ඒක ලොකු වෙනසක් කරන්න පුළුවන් දෙයක්. රජිතේ බෑන්ඩ් එකේ Tamanටම ආවේනික වූ ගීත නැද්ද නිර්මාණය කළා? කීපයක් තියෙනවා. අද මම ගායනා කරන්න ඉන්නේ මගේම ගීතයක්. එකක් කියනවද? ඔව් අද කියන්න ඕන. ඇත්තටම මම බෑන්ඩ් එකේ සිංකරණයක් කෙනෙක් නෙමෙයි. නමුත් හදිස්සියේ මේ වගේ අවස්ථාවක කැඳවීමක් වුණොත් කිව්වොත් කියන්න තියෙන්න ඕනනේ. අපි ආසයි ඇත්තටම. ඒ නිසා ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. වාලියපු එක? නෑ. ඒක ගීතේ ලිව්වේ කිවිඳිය කවුද? සිරිනාලි නවරත්න දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නේ. සංගීතය සැපෙව්වේ නවරත්න ගමගේ මේ අපේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක විශේෂ දෙයක් කියන්න ඕන මම ITA නාලිකාව ඔස්සේ අද එයාට සුබ පතන එයාගේ උපන්දිනය අද. අම්මා අපි කියමු නේද? එහෙමද? මේ නවරත්න ගමගේ මහත්තයාට ඔන්න වෙනස කණ්ඩායම සුබ උපන්දිනයක් නේ. අනිවාර්යයෙන්. දීර්ඝායුෂ තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබෙනවා. හරි. අපි ගීතය පපුතුරේ ගැඹුරට ඇනි. හරි. ඒ කියන්නේ හරි ගායනා කරමු. හරි. ගැඹුරට ඇනී පෙනෙහයේ උනුරුදිර ගලනා විසකැවූ ආදරේ හිස අමුලවනු මැනවී වේදනාවත් විඳූමකි වාලුකා කතරක් මැදින් ඔබ හමා එයි නම් අද දවාලන එවන් උණුසුම් මම දරා ගන්නම් සිත තවා ගන්නම් සිත තවා ගන්නම් මද පවන් වන්නට නොහැකි නම් සිසිල් සුව දැනෙනා කැඩ සුළං වී හමා ගියාදෙන් මසිත් විල කලඹා නොසෙල්වී ඉන්නම් නොසෙල්වී ඉන්නම් ගැඹුරට ඇනී සෙනෙහයේ
උනුරුදිර ගලනා විසකැවූ ආදරෙයි හිස නොගලවනු මැනවී මේ වේදනාවත් විඳූමකි අමිලෝයි පාරම්පරික දේශීය විවගාකරණ ගුරුසිංහ මහත්තයා ඉන්න වැඩි ඈතක නෙමෙයි හෝමාගම. එතකොට මේ එතුමාට ඉතින් කයි කතන්දර කියන පිරිසකුත් ඇති නැත්තේ නෑ. ඔයිට වඩා හොඳ වී අපි වගා කරනවා ගුරුසිංහ මහත්තයා කරන බිස්නස් එක. එහෙම කියන ඇත් ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක් නේ. නමුත් වඩා වැදගත් වෙන්නේ මේ මිනිස්සයි කරන වැඩේ. එතකොට එතුමා කියනවා ඉතා යහපත් කතාවක්. මොකද්ද ඒ කතාව අමිල? අපේ සාම්ප්‍රදායික වගාවට ගොවිතැනට අවුරුදු 2500කටත් එහා යනවා. හැබැයි මේ වර්තමානයේ මේ සියල්ල පාලනය කරන දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ආයතන වලට අවුරුදු 100යි. අවුරුදු 100යි. ඉතින් එතුමා කියන්නේ මේ මොකක්ද? හරි ගැඹුරටම හිතනවානේ. ඒ කියන්නේ යා කියන්නේ හරි සංකීර්ණ දෙයක්. හැබැයි ඇත්තම සරලයි. අවුරුදු 2000 ගානක් ඉතිහාසයක් කියලා කියන්නේ ගොවි යුගයෙන් පස්සේ දැන් අපේ රටේ දැන් අපි දන්න ඉතිහාසයටත් එහා ඉතිහාසය ගත අවුරුදු 1000 ගානක්නේ අපේ කෘෂි කර්මාන්තය ආරම්භ වෙලා. නේද? ඉන්ද්‍රිය යුගයෙන් පස්සේ එහෙම ගත්තාම එහෙම කාලයක් තිස්සේ මේ දේවල් ආරක්ෂා කරගෙන තියෙන්නේ මිනිස්සුනේ. දැන් ඔය කියන දේ ගුරුසිංහ මහත්තයා කියන අවුරුදු 100යි දෙපාර්තමේන්තුවට කිව්වට පස්සේ දැන් ඒක තේරුම 100න් පස්සේ විනාශ වුණා කියන එකද? නෑ විනාශ වීමකට වඩා ඉතින් අපේ තිබුණු සාම්ප්‍රදායික සහ පාරම්පරික ඥානයේ දැනුම ඒ දෙපාර්තමේන්තු වල තියෙන දැනුම අභිබවා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි එතුමා නොකිය කියන්නේ. අපි රූපරාමට බලමු නේ. බලමු. බත් කෑම ලෙඩ හැදෙනවාමයි. පාන් කෑම ලෙඩ හැදෙනවාමයි. එහෙනම් ලෙඩ නොහැදෙන බත් කෑමක් තියනවද? අතීතයේ මීට වසර 2500කට 4000කට 6000කට එහෙම බත් කෑමක් තිබුණා. පාන් කෑමක් තිබුණේ නැහැ. ඒ බත් කෑම දැන් නැහැ. ඒ බත් කෑම දැන් මේ රටට ඕනේ. ඒකයි මේ කියන්නේ. එහෙම බත් කාලා මේ රටේ ඔබ මගේ දරුවා ඔබේ දරුවා ලෙඩ නොවී ඉන්න අනාගත පරපුරක් හැදෙනවා නම් එතනින් යන තවත් කතා මොනවද? මේක අපි වගේ අපේ ගොවි සංවිධානයක පාරම්පරික බීජ ගොවිරු මැන්සුරක මේ ව්‍යාපාරය දැනට ලංකාවේ දිස්ත්‍රික්ක 23ක මේක කරගෙන යනවා අපේ ගොවියෝ. අමාරුවෙන් මේ ඇඟේ තියෙන උණට අපි ගත්තොත් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තොත් අපේ පීසේන මහත්තයා අවුරුදු 93ක් වෙනවා. මේව කන්නේ තක්කර 11ක් වගා කරලා තියෙනවා දේශීවි. බීජ සංරක්ෂණය කරගන්න. ඊට අමතරව අපි පහුගිය කාලේ මේ අපිට තියෙන ඊගාව ගැටලුව තමයි මේක දැන් බිස්නස් කාර්යෝ ටිකක් මේකට බහලා තියෙන මේ දේශීය හාල් වලට. ඒක හරි අභාග්‍යයක්. එක නම් වලින් මේ සුවඳල් කියලා වෙන නමකින්, කළු ඊට කියලා වෙන නමකින්, බටපොළයල් කියලා, සුදු ඊනට කියලා වෙන නම් වලින්. ඒකට අපි ඇත්තම අපි PGRC එකත් එක්ක කතා කරා මේකට මොකද්ද කරන්න කියලා. අපි ගිය අවුරුද්දේ ලංකාවේ අවුරුදු 60කට කලින් තැම්පත් කරපු වී වර්ග ටිකෙන් කොටසක් තෝරගෙන ඒවා වගා කළා. ලංකාවේ ඉන්න පාරම්පරික ගොවියෝ ගෙනල්ලා මේ දැනුම අරගෙන ඒකට අපි සහතිකයක් දීලා තියෙන අංකයක්. ඒ කියන්නේ දැන් ඔබතුමා මෙතුමා මේ කියන්නේ පැහැදිලිව තේරුම් ගන්න වෙන හාල් වර්ග විකුණනවා මේ සුවඳැල්, රතු හීනැටි, පච්ච පෙරුමාල්, පොක්කාලි කියලා ගණන් ගහලා. එහෙම විකුණන්න බෑ. විකුණනවා නම් IT එකේ සහතිකයක් තියෙනවා. කාර්මික තාක්ෂණ ආයතනයේ සහතිකයක් තියෙනවා නම් මෙන්න මේවට හොඳයි කියලා. දැන් ඔබතුමාලා එකට විසඳුමක් හදලා තියෙනවද? අපි සියල්ලක්ම IT එකෙන් සහතික කරලා තියෙනවා. අපි කැඳ එකක් එහෙම තියෙන එක IT එකේ සහතිකයක් තියෙනවා. ගුරුසිංහ මහත්තයා එතකොට මේක උඩුගම්බලා පීනීමක්නේ. දැන් සුද්ධ හදලා මොන හරි දෙනවා. අපේ තියෙනවනේ පොඩි එකක් සුද්ධ හදලා දුන්නොත් ඒක ඊට වඩා දෙයක් නැහැනේ ආයේ අපිට. ආයේ සුද්ධ කරන්නවත් දෙයක් නැහැ කෙලින්ම ගත්තා. දැන් මේ මාර්ගන ඔබතුමාලා යනවා කොහේ හරි ආයතනයකට. අපි හිතමු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට යනවා කියලා. එතකොට ඔබතුමාලාගේ මේ දේවල් පිළිගන්න ඒගොල්ලෝ ලෑස්ති වෙලාද හිටියේ? නෑ ඇත්තම ඉතින් අපිට කිව්වේ දැන් කෘෂිකර්මෙන් පෝර නොගත්තොත් රසායනික පෝර නොගත්තොත් එයා ගොවියෙක් නෙවෙයි. ලියාපදිංචි වෙලා තියෙන පෝර ගත්ත ගොවියෝ විතරයි. එතකොට දේශීය විවගා කරන කාරණේ පිළිගත්තු වල් වී කාර්ය. වල් වී, වල් බල්ලා, වල් දෙල්, වල් ළඹ. හැබැයි රට දෙල් නම් අද ඔබතුමාලාට වල් ළඹ, වල් වී, වල් බල්ලා කියලා කිව්වා. හත් පලාම. ඉතින් හැබැයි ඉතින් දැන් නිලධාරි මහතුරු? ඔව්. ඉතින් එහෙම කිව්වනේ මේ වල් වී වලින් මේක පටන් ගත්තේ. හැබැයි වල් දශක වලින් තමයි මේ සියල්ලක්ම හැදිලා තියෙන්නේ. ඒවා අපි අගය කරලා සැලකන්න ඕනේ. ඒක
හරියොත් ඒක නිසා තමයි මේ වෙනකොට අර රට දිල් කාලා මේ ලෙඩ වෙලා තියෙන්නේ. රටින් මොනවා හරි ආවොත් ඒක තමයි අපේ මිනිස්සු ගණන් ගත්තේ. දැන් අපි ගියාට යම් ආයතනකට ටයි කෝට් එකක් ගහලා ගියොත් මිසක් සරමක්ක නම් ගියොත් අපිට හැබැයි විදේශ රටවල වල තායිලන්ත වගේ රටවල වල කරබාල අත් දෙක එකතු කරලා ආයිබෝන් කියලා කියනවා. ඒ රටේ අපේ අඳුමට සලකනවා. ඒක අපි වෙනස් කරගෙන යනවා. නැත්නම් වෙනස් වෙන්නත් සිද්ධ වෙනවා මිනිස්සුන්ට. මොකද මේ වසවිස කාලේ ලෙඩ වුණාට පස්සේ කළුයිනටි පච්ච පෙරමාල් අරන් ඉල්ලනවා. හැබැයි තියෙන ගැටලුව තමයි තාත්තයි අම්මයි දෙන්නත් එක්ක ඇවිල්ලා හීනටි 500ක් ඉල්ලනවා. ඔව්. මොකද 500ක් බබාට කන්න දෙන්නේ. ඒගොල්ලෝ වස කනවා. ඔව්. බබාට හීනටි යාලේ බත් දෙනවා. එහෙම ප්‍රවණතාවයකුත් තියෙනවා. මේ බාල પરම්පරාව හදාගන්න ඉන්න પરම්පරාවට අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා තමයි ආ හීනටි කාලේ ග්‍රෑම් 500ක් ගෙනල්ලා දරුවට ටික ටික හරි ගස්සලා දෙන්නේ. ලෝකෙ වැඩියෙන්ම වස කන සහ වස කවන එකම ජාතිය කියලා මම දැක්ක පහුගිය දවස්වල බොහොම ගෞරව සම්මානයක් අපේ රටට ලැබිලා තියෙනවා. ඉතින් අර දරුවට හරි වස නැති දේ දෙනවා නම් අම්මයි තාත්තයි වහකාලේ මොකද දඩුවගෙන අනාගතේ තියෙනවා නේද? ඒ කියන්නේ දැන් අරගොල්ලෝ වහකාලේ ඉවරයිනේ. ඉතින් වහකාලේ ඉතින් අර වහොඳ වකේවට පස්සේ ආයි ඉතින් වහ කියන එක යට යන්නේ නැහැ නේ. එහෙම නෙමෙයි. අපි හැමෝම වහකන් නැති අනාගත නිර්මාණය කරගන්න සාමාන්‍යයෙන් අපේ සාම්ප්‍රදායික විදියට පොඩ අගේ කරමු. ඒක හොයලා බලමු. ඒක ගේන්න බලමු ආයි පාරක්. ඒක මේ විනාශයක් නෙමෙයි. ඒක ලොකු ආයාසයක් වෙයි අනාගතේ බේරගන්න. හරි. ඉතිහාසය තුල හංගගෙන ඉන්න මුකුත් කියන්න බැරි ගල් ගොඩක් මත, මුකුත් කියන්න බැරි පස් ගොඩක් මත, මුකුත් කියන්න බැරි කළුවර කාමරයක් මත ඉතිහාසයේ වසාගත්තු මහා බිහිසුණු තැන්, අරුම් පුදුම තැන්, අద్භූත තැන්, දුක්ඛිත තැන් ඉතිහාස කතා ඕනෑ තරම් තියෙන්න පුළුවන්. හැමන් හිල් වලත් අපි නොදන්න කතන්දර ගොඩාක් ওই නටබුන් බිත්ති අතරේ තියෙනවා. එක්දාසයිසේ 58 වසර පෘතුගීසින්ට ඉතාම අවාසිදායක වසරක් වුණා. ඒකට හේතුව පෘතුගීසින් නිර්මාණය කොට පාලනය කරගෙන ගියපු ඒ වගේම ඔවුන්ට ආරක්ෂාව සඳහා යොදාගෙන තිබුණු මේ බලකොටුව 1958 වසරේදී ඕලන්ද හමුදාව විසින් අත්පත් කරගන්නවා. සාමාන්‍ය ලංකාවේ ප්‍රසිද්ධ කාරණේ තමයි පෘතුගීසීන් මේ බලකොටුව නිර්මාණය කරාට පසුව මේ බලකොටුවේ පානීය ජල අවශ්‍යතාව සඳහා ඔවුන් යම් උපක්‍රමයක් යොදා තිබුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ඔවුන් ජලය සපයාගෙන අවශ්‍ය කාලවලදී පාවිච්චි කරා මිස දීර්ඝ කාලීනව පානීය ජලයේ අවශ්‍යතාවය ඔවුන්ට දැනුන්නේ නැහැ. මෙන්න මේ ගැටලුව ඕලන්ද හමුදාව විසින් ඊටම සූක්ෂම විදිහට ප්‍රයෝජනයට ගත්තා. ඔවුන් කරේ පෘතුගීසි හමුදා හිර කරගෙන හිටියා. ඔවුන්ගේ ජලය ඉවර වන තෙක්ම අවසානයේ සිද්ධ වුණා පෘතුගීසීන්ට පානීය ජලය නැතුව ඕලන්ද හමුදාව වෙත යටත් වෙන්න. අන්න ඒ යටත් වීමත් එක්ක තමයි මේ බලකොටුව ඕලන්ද හමුදාව විසින් අත්පත් කරගන්නේ. 1958 අප්‍රේල් 28 වෙනිදා ඕලන්ද හමුදාව විසින් මේ බලකොටුව අත්පත් කරගත්තා. විසිවන සියවසේ අගභාගය වන විට සමාජවාදය වෙනුවෙන් පෙනී හිටපු නායකයා රෝහණ විජේවීරයන් සංගවා තබන්නටත් මේ බලකොටුව පාවිච්චි කරා කියලා අපට ඉතිහාසයේ තොරතුරු වාර්තා වෙනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද වන විට පාලනය කරන සුන්දර සංචාරක නිකේතනයක් හැටියටයි අද ලෝකේ සංචාරක කර්මාන්තය උදෙසා හොයන බලන අවස්ථාව තියෙන සෑම කෙනෙකුටම හැමන් හිල් බලකොටුව හමුවන්නේ. යාපනයේ අර්ධද්වීපයේ නරඹන්නට එන ඕනෑම සංචාරකයෙකුට ඉර බැසගෙන යන ඒ මනරම් සුන්දර දර්ශනය හැමන් හිල් බලකොටුවේදී කෙනෙකුට දැක බලා ගන්න පුළුවන් නම් එය ජීවිතයේ අමතක නොවන සිද්ධියක් හැටියටයි ඔවුන් සඳහන් කරගන්නේ. රංජිතයි දැන් අපි අවසාන වෙලාවටම අපිට යන්න වෙලාව ළඟයි. කොහොමද අනාගතේ ප්ලෑන් කරන්නේ කොහොමද අවුරුදු 50න් පස්සේ කට්ටියක් නේ? කොහොමද අලුතින් ප්ලෑන් කොහොමද හිතන්නේ ඉස්සරහට කොහොමද කරලා හිතන්නේ? කියන්නේ කොහොමත් ඉන්ඩෝ වැඩ විතරයි කරන්නේ. කියන්නේ වෙඩින් ෆන්ක්ෂන්, බර්ත්ඩේ පාටිස් ඒ වගේ ඒවා. ඒ කියන්නේ හැම කෙනෙකුටම රස විඳින්න පුළුවන් ගීත පමණක් ඉදිරිපත් කරලා ඒ කියන්නේ බහුතරයක් කැමති ඒවා. ඉදිරිපත් කරලා කොහොමත් අඩුම වශයෙන් අවුරුදු 10ක් ඉස්සරහට බෑන්ඩ් එක පාත්තගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ බාලමෙක් කෙනා කවුරු හරි ඉදිරියට පවත්වාගෙන යයි නේද? ඒ බලාපොරොත්තුව 50ට ගැලපෙන වැඩ කරන්නත් එපායි නේද? අනිවාර්යයෙන්. ඔය එළියේ ප්‍රසංග වල නැටු හැක නේ 50 පැනලා නේ. හරි. රජිත එහෙනම් බොහොම ස්තුතියි. රොඩ්නි අයියා, චන්දන, ක්ලැරන්ස්, අකිල, ආසිරි බොහොම ස්තුතියි හැමෝටම. එහෙනම් අද වෙනස හැඩ කරාට ස්තුතියි කියමින් ඔබට සුබ රාත්‍රියක් කියමින් ඔබේ ගීතයකින් අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. සියලු දෙනාටම ITN නාලිකාවේ සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. බටහිර ගීතයක් දැන් ගායනා කරන අපේ කීබෝඩ් වාදක ශිල්පියා. Through this world to me, go wherever, share all my dreams with me. I need a song in life is search, and summer was wanting. I'll look for you, my love, a long, long time. And now that about you, new horizons
horizons I see. Come take my hands and walk to this world with me. Come take my hands and walk to this world with me. Walk through this world with me. Go where I go. Share all my dreams with me. I need a song. And now that I found you, new horizons I see. Come take my hands and walk through this world with me. Come take my hands and walk through this world with me. Come take my hands and walk through this world